සුබ දවසක් හැම දෙනාටම. අද දවසේ ඔබ හැම දෙනාම සම්බන්ධ වෙන්නේ වල්පොල රාහුල ආයතනය මගින් මාසිකව පවත්වාගෙන යන රාහුල සංഭാෂණ සාකච්ඡා මාලාවටයි අපි එකතු වෙන්නේ. මේ සාකච්ඡා මාලාව යටතේ අපි බුදුදහමේ එන මූලික සංකල්ප එහි පැරණිම අවස්ථාවේ මුල් බුදු සමයේ කොහොමද සඳහන් වෙන්නේ කියන එකත් ඉන් පසු ඇති වුණු වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට පහුගිය සාකච්ඡා කිහිපයේදීම අපි සාකච්ඡා කළා කර්මය කියන සංකල්පය. එම සාකච්ඡා මාලාවේ තුන්වැන්න. අද දවසේ අපි මුල් බුදු සමයේ නැත්නම් පැරණිම බෞද්ධ ඉගැන්වීම් වල කර්මය සම්බන්ධයෙන් තිබෙන සාකච්ඡාව අද දවසේ අවසන් කරනවා. ඉන් පස්සේ ඊළඟ පොහෝ දිනේ ඉඳලා කර්මය සම්බන්ධයෙන් වන පසුකාලීන වර්ධනයන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ මාතෘකාවට යන්න කලින් මම කැමතියි ඊටම සතුටුදායක ආරංචියක් ඔබ හැම දෙනා එක්ක බෙදා ගන්න. මම හිතනවා මීට කලින් අවස්ථා කීපයක අපි ඔබ සමග බෙදාගත්ත වල්පොල රාහුල ආයතනයේ තිබෙන මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ පරිහරණය කරපු ඒ දුර්ලභ පොත්පත් සියල්ල සහ ඉන් පසුව යම් යම් දෙනා විසින් අපට ප්‍රදානය කරපු ඉතාම වටිනා ශාස්ත්‍රීය පර්යේෂණ වලට අදාළ වන පොත්පත්. ඒවා පුස්තකාලයක ආකාරයට වර්ග කරලා කෙනෙක් ආවහම පහසුවෙන් හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන් විදිහට වර්ගීකරණය කරන එක පසුගිය කාලය පුරා එක සිදු කළා. මාස 6ක් විතර එක දිගට ගත්ත වෙහෙස එහි ප්‍රතිඵලයේ හැටියට මේ වෙනකොට ඒ වැඩ කොටස සම්පූර්ණයි. එය පරිගණකයට ඇතුළත් කරලා ඒ දත්ත ගබඩාව මේ වෙනකොට වල්පොල රාහුල ආයතනයේ අන්තර්ජාල වෙබ් අඩවියට ඇතුළත් කරලා තිබෙනවා. ඔබට පුළුවන් www.walpolarahula.institute කියන වෙබ් අඩවියට ගිහිල්ලා එහි ලයිබ්‍රරි කියලා තිබෙන මෙනුවට ගිහිල්ලා පුස්තකාලයේ තිබෙන පොත්පත් මොනවද කියලා බලන්න. ඔබට අවශ්‍ය පොත්පත් තියෙනවද කියලා කල්ැතුවම බලලා පුස්තකාලය පාවිච්චි කරන්න එන්න පුළුවනි. ඉතින් ඒ ඊටාම සතුටුදායක ආරංචිය ඔබ සමග මේ ආයතනයේ මූලික අරමුණක් දැනුම බෙදා ගන්න එක, ගවේෂණය කරන, ප්‍රශ්න කරන, හිතන මනුෂ්‍යයින් සහිත කරුණාවන්ත මෛත්‍රී සහගත ලෝකයක්. ඒක සඳහා අපට කරන්න පුළුවන් මැදිහත් වීම එහි ඊටාම උසස් ඉහළ තලයකට ගියපු අවස්ථාව හැටියට අපි සලකනවා. මේ පුස්තකාලයේ සියලුම සම්පත් අවශ්‍ය විටක වහාම තෝරලා අරගෙන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් තත්වයට නිර්මාණය කර ගැනීම. ඒ සතුටුදායක ආරංචිය බෙදා ගනිමින් අපි ලෑස්ති අපේ සාකච්ඡාවට අදත් යන්න. අදත් මේ සාකච්ඡාවේ තමන් සතු උසස් වූ දැනුම ඔබ සැම දෙනා සමග නිර්ලෝභීව බෙදා ගනිමින් මෙහි සම්පත් පුද්ගලයා හැටියට සහභාගී වෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය උඩුහාවර ආනන්ද හාමුදුරුව උන්වහන්සේ අද කර්මය සම්බන්ධයෙන් වන සාකච්ඡාවේ මුල් බුදු සමයෙහි කර්මය සම්බන්ධයෙන් තිබෙන ඉගැන්වීම් වල ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාව දැනුම ඔබ සමග බෙදා ගන්න ඇති. ඉතින් හාමුදුරනේ මේ මම හිතන්නේ අපි කර්මය සම්බන්ධයෙන් මුල් බුදු සමයේ එන ඉගැන්වීම් ගොඩක් සාකච්ඡා කළා. අද දවසේ හාමුදුරුවෝ කොහොමද මේ සාකච්ඡාව සැලසුම් කරන්නේ? සියලු දෙනාටම සුබ දවසක්. ඒ වගේම මේ සාකච්ඡාව සඳහා අපිට ආරාධනා කිරීම පිළිබඳව අපේ රාහුල පදනමට අපේ ස්තුතිය පළ කරනවා. අද අපේ සාකච්ඡාව මුල්බුදු සමයේ කර්මය කියන එකේ මම හිතන්නේ අවසාන සාකච්ඡාව. ඊට පස්සේ තව ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ පශ්චාත් කාලීන වර්ධනයන් ගැන කතා කරන්න. දැන් අපි අද අපේ සාකච්ඡාවේ අන්තර්ගතය නැත්නම් සැලැස්ම ගත්තොත් එහෙම අපි තෝරගත්ත ප්‍රධාන සූත්‍ර තුනක් තියෙනවා. එකක් තමයි මජ්ක්‍ධිම නිකායේ මේ මහා රාහුලෝවාද සූත්‍රය.
නැත්නම් රාහුලවාද සූත්‍රය ඊළඟට චුල්ලකම්ම විභංග සූත්‍රය සහ මහා කම්ම විභංග සූත්‍රය. මේ සූත්‍ර තුන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එතන මේ සූත්‍ර තුන පදනම් කරගෙන කර්මයේ පිළිබඳව මුල් බුදු සමයේ විග්‍රහය කුමක්ද කියන එක පැහැදිලි කිරීම තමයි මේ සාකච්ඡාවේ ආරම්භය වෙන්නේ. එතකොට අපි ඉන් පිටස්තර කාරණා සාකච්ඡා කරන්නේ මේ සූත්‍ර තුනට තමයි අපි අද මූලිකත්වය දෙන්නේ. ඒ තුනේ අන්තර්ගතය තමයි මෙතනදී අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ඒකෙදි මුල්ම සූත්‍රය හැටියට අපි තෝරාගන්නේ රාහුලවාද සූත්‍රය. මේ සූත්‍ර තුනම මම සඳහන් කරපු රාහුලවාද සූත්‍රය, වගේම චුල්ලකම්ම විභංග සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය කියන මේ සූත්‍ර තුනම මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වෙනවා. එතකොට අතන පාඨක ඔබට අවස්ථාව තියෙනවා මේ සූත්‍ර Tamanටම සොයාගෙන කියවන්න. එතකොට ඒක ලොකු කියන්නේ මේ සාකච්ඡා මාලාවෙම ඔබට පෙනෙනවා ඇති මෙහි ඔබ කිසිම දෙයක් දැනගන්න කියන්නේ ඔබ අසරණ වෙද්දී මහා දැනුමක් ඔබට දෙනව නෙවෙයි, ඔබට විවෘත කරනවා දොරටු මේක ඇවිදින් බලන්න, මේ සූත්‍ර කියවන්න. එතකොට වඩා ලංව මේ සාකච්ඡාව තේරුම් ගන්න. හාමුදුරුවෝ සඳහන් කළ සූත්‍රවල නම් ඔබටම ඒවා සොයාගෙන කියවන්න පුළුවන්. එතකොට හාමුදුරනේ කොහොමද අපි මුලින්ම සාකච්ඡාවට භාජනය කරන්නේ මේ රාහුලවාද සූත්‍රය. ඊට පළමුව මම යමක් තව එකතු කළ යුතුයි ධම්මානන්ද හාමුදුරුවෝ සඳහන් කරපු කාරණේට. මේ සූත්‍ර කියවීම අපේ සාමාන්‍ය පුරුද්දක් කරගන්නවා නම් වඩා හොඳයි අත් වශයෙන්ම. මොකද දැන් අපිට මේ බුදුන් වහන්සේගේ නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම ප්‍රකාශ කරන පුද්ගලයන් සහ මාධ්‍ය විවිධයි, විසමයි. එතකොට ඒ කණ්ඩායම් වල විවිධ විසම පුද්ගලයෝ අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ විසම කියන එකෙන් අදහස් කරන්නේ විවිධත්වයක් තියෙනවා. මේ දේශකයන්, ඒ වගේම සාකච්ඡාවට සම්බන්ධ වෙන පුද්ගලයන්, ගිහි වුණත් පැවිදි වුණත් විවිධ සමාජ කණ්ඩායම් වලට විවිධ තත්ත්වයන්ට අයිති පුද්ගලයන්. එතකොට මේ පුද්ගලයන්ගේ දැනුම එක සමාන නැහැ. ඒ නිසා එක එක්කෙනාගේ දැනුම වෙනස්. දෙවෙනි එක තමයි එක එක්කෙනාට විග්‍රහ කිරීමේ හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව එක සමාන නැහැ. එක එක්කෙනාගේ විග්‍රහ කිරීම සහ විවරණය කිරීමේ හැකියාවේ විවිධත්වයක් තියෙනවා. ඒ වගේම මේ කාරණා ප්‍රත්‍යක්ෂ කරගෙන, ඒ කියන්නේ මේවා මේ සූත්‍රවල අන්තර්ගත කරුණු දිහා බලලා ඒවා විචාරාත්මකව, ඒ වගේ භාෂා ලක්ෂණ, ඒ වගේ මේ සංස්කෘතික පසුබිම, ඒවා ඉදිරිපත් කරලා තියෙන සන්දර්භයන්, ඒ වගේම මතු කරන දාර්ශනික කාරණා. එතන මේ සියල්ලම ඒක රාශි කරගත්ත දැනුමක් හැම කෙනෙකුටම එක විදිහට නෑ. ඒ නිසා අපි මේ සාකච්ඡාවලට විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ කරන සාකච්ඡාවලදී අපි ඊටාම පරිස්සම් වෙන්නට ඕන මේ ශ්‍රාවකයන් හැටියට වගේම දේශකයන්. එතකොට අපි මේ ධර්මයේ විවරණය කරන පුද්ගලයෝ සංඛ්‍යාව විශාලයි. ඒ වගේම මේ ධර්මය විවරණය කරන ආයතන සංඛ්‍යාව විශාලයි. එතකොට මේක දැන් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පුද්ගලයන් විසින් විවරණයට භාජනය කරලා තියෙනවා. එතකොට ඒ සංකීර්ණ බව අපි දැනගන්නට ඕන. ඒ නිසා තමයි මම නිතරම උනන්දු කරවන්නේ අපේ ශ්‍රාවකයන්ට, නැත්නම් අපිට සවන් දෙන්නන්ට, ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මූලාශ්‍රවලට යන්න. ඒ මූලාශ්‍රවලට ගියාට පස්සේ, ඒවා අධ්‍යයනය කරාට පස්සේ, ඒවා දිහා විවේක බුද්ධියෙන් බැලුවට පස්සේ ඔබට තීරණය කරගන්න පුළුවන්, ඔබටම තීරණය කරන්න පුළුවන් මේ මොකද්ද මේකේ අන්තර්ගතය කියන එක. ඒක සම්බන්ධයෙන් ඔබටම තර්කයන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබටම විවේචනයක් නැත්නම් ඔබටම සංකල්පයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබටම දැක්මක් ඇති කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒකෝට දැන් හැම කෙනාගේම මේක දිහා බලලා තේරුම් ගන්න විදිහ විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වය අපි දකින්න ඕන. ඒ නිසා අපි නිතර අවධාරණය කරන්නේ අර මූලාශ්‍රයේම කියවන්න කියලා ඒ නිසයි. එතකොට අඩුම තරමේ එතකොට අපිට සාතිකයක් ගන්න පුළුවන්, නැත්නම් අපිට යම්කිසි මේ ස්ථාවරයක් හදා ගන්න පුළුවන්. ඒ මූලාශ්‍රයේ තියෙන මෙහෙමයි කියන එකවත් අඩුම තරමේ දැන් අපි සූත්‍රයක් කියලා, ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන මේ විදිහටයි කියන එකවත් අපිට තහවුරු කරගන්න පුළුවන්. අට කතාව නම් අට කතාවේ මේක සඳහන් වෙලා තියෙන මේ විදිහටයි කියන එක අපිට තහවුරු කරගන්න. ටීකාවක් නම් ඒ ටීකාවේ මේ
සඳහන් වෙලා තියෙන්නේ මෙහිමයි කියලා. එතකොට දෙවැනියට අපිට අර ඒ සම්බන්ධ අර්ථ විවරණ ඉදිරිපත් කරන ඒ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරන විවරණය කරන විවිධ පුද්ගලයන්ගේ අදහස් දෙවැනියට සලකා බලන්න පුළුවන්. ඒ නිසා අපි මේ මූලාශ්‍රය හරියට කියවලා තේරුම් ගැනීම අතිශය වැදගත් වෙනවා. ඒකෙදී මේ මූලාශ්‍රය සඳහන් කරලා ඔබට එතනට යන්න පාර හැම වෙලේම හාමුදුරුවෝ සාකච්ඡාවට කලින් කියනවා මේ සූත්‍රය මේක තියෙන අසවල් තැන. එතකොට ඉස්සර වගේ නෙවෙයි දැන් අන්තර්ජාලයේ ඊටාම විශ්වාසදායකව මේවා පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම ඒ පරිවර්තන සරලයි. මම මේ කියන්නේ ඉංග්‍රීසි භාෂාව ගත්තොත් ඒ වායේ පරිවර්තන වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ වැඩසටහන් මාලාව තුළ අර ඔබට විවෘත නොකළ යම් අධිකාරීත්වයක් නැහැ. ඔබ ඒ වගේම ඔබ උනන්දු කරවන්නේ මේවා කියවන්න. තමන්ම කියවන්න. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබටම අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. අනික තමයි මම හිතනවා හාමුදුරුවෝ කිසිම විදිහකට මේ අනුගාමිකයින් පිරිසක් ඒ කියන්නේ එහෙම වෙනවනේ අසවල් හාමුදුරුවන්ගේ එහෙම එකක් නැහැ. මේ දහම බුදුහාමුදුරු දේශනා කරපු දේ ඒ කාලේ ලියවුණු පසු කාලීනව කටපාඩමින් ගෙනවිත් ලියවෙනවා. ඊට පස්සේ ලියවුණු පොත්පත් තියෙනවා. එතකොට මේ දහාරු සඳහන් කළා අටුවා ගැන, ටීකා ගැන. එතකොට මේවා අර මුල් සූත්‍ර ග්‍රන්ථ වලින් පස්සේ ලියවුණු සාහිත්‍ය. එතකොට ඒ වායේ තියෙන්නේ කොහොමද කියලා තමන්ම දකින්න එක. ඉතින් ඒ නිසා මේ සාකච්ඡා මාලාවට සම්බන්ධ වෙන හැම කෙනෙකුටම අපි අවධාරණය කරනවා බුදුදහමේ පරීක්ෂා කිරීම, ප්‍රශ්න කිරීම ඊටාම උසස් කොට සලකන දෙයක්. ඒක ප්‍රවර්ධනය කරන ඉගැන්වීම් මහ ගොඩක් තිබෙනවා. ඉතින් කාලයත් එක්ක ඒක ගිලිහිලා ගිහින් තිබෙන තත්වයක අපි නැවත උත්සාහ කරනවා නැහැ මේවා දිහා විචාරශීලීව බලන්න මුලින්ම කොහොමද තියෙන්නේ මුල්ම ග්‍රන්ථවල පසුකාලීන වර්ධනයක් මොනවද මේවා තමන්ම දැනගන්න එක. ඉතින් හොඳයි අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු මේ රාහුලවාද සූත්‍රයෙන්. මේ රාහුලවාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වෙන රාහුල පොඩි හාමුදුරුවෝ මේ අපේ මූලාශ්‍රවල වාර්තා කරන විදිහට ඉතා කුඩා කාලේ තමයි පැවිදි වෙන්නේ. ඒතර මේ රාහුල පොඩි හාමුදුරුවන්ට නැත්තම් අපි කිව්වොත් දැන් රාහුල රහතන් වහන්සේ කියලා අපි. එතකොට මේ රාහුල අපි සාමාන්‍ය විවහාර කරන්නේ රාහුල පොඩි හාමුදුරුවෝ කියලා. මොකද ඒක අපේ සම්ප්‍රදායේ තියෙන අදහස. මොකද එතකොට මේ රාහුල පොඩි හාමුදුරුවන්ට මේ බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවලදී ධර්ම කරුණු පැහැදිලි කරලා දෙනවා. ඒතර එහෙම පැහැදිලි කරපු එක සූත්‍රයක් තමයි රාහුලවාද සූත්‍රය. රාහුල අවවාද. රාහුල හාමුදුරන් කරපු අවවාදයක් ඇත්තටම. ඒතර මේ අවවාදයේ ඇතුළත් වෙන්නේ මොකද්ද? කිසියම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව අපි කොහොමද විනිශ්චය කරන්නේ කියන එක. දැන් මේකෙදී මේ සූත්‍රය ආරම්භයේ තියෙන්නේ අර දැන බොරු කියන කෙනාගේ පැවිදි ජීවිතයේ හිස් කියන එක. ඊට පස්සේ ඒක එක කාරණයක් පැහැදිලි කරන්න. එතකොට ඊළඟට බුදුන් වහන්සේ මේ රාහුල හාමුදුරුවන්ට කණ්ණාඩිය උපමා කරගෙන මේ ඊළඟට කරුණු පැහැදිලි කරනවා. දැන් රාහුල හාමුදුරුවන්ගෙන් බුදුන් වහන්සේ ආන්නේ මේ කණ්ණාඩිය මොකටද තියෙන්නේ කියලා. ඊට පස්සේම අපි දන්නවා කණ්ණාඩිය අපේ මූණ බලන්න යමක් බලලා අපේ අඩුපාඩු හදාගන්නනේ කණ්ණාඩිය තියෙන්නේ. එතකොට ඒ කණ්ණාඩිය වගේ තමන් දිහා බලන්න කියලා. මේ කණ්ණාඩිය මූණට අල්ලලා අපේ මූණේ තියෙන අඩුපාඩු හදා ගන්නවා වගේ තමන්ට කණ්ණාඩියක් වෙන්න. තමන්ම තමන්ට කණ්ණාඩියක් වෙලා තමන්ගේ අඩුපාඩු තමන්ම හදාගන්න කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට ඊටාම වැදගත් දෙයක් බුදුන් වහන්සේ මෙතනදී කියනවා කිසියම් ක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් කත්තුකාම කියලා වචනේ. කියන්නේ අපි යමක් කරන්න අදහස් කරනවා නම් අන්න ඒ කරන්න අදහස් කරන වෙලාවෙදී ඒ වගේම කිසියම් ක්‍රියාවක් අපි කරන අවස්ථාවේදී කරොන්තෝ කියලා පාලියෙන් කියන කරන අවස්ථාවේදී ඒ වගේම කිසියම් ක්‍රියාවක් කත්වා නැත්නම් කරලා අවසන් වුණාට පස්සේ කියන මේ අවස්ථා තුනේදීම ඒ දිහා බලන්න කියලා කියනවා. ඒ දිහා කල්පනා කරන්න කියලා කියනවා. ඒක දිහා බලලා කල්පනා කරන්න කියලා කියනවා. කොහොමද කල්පනා කරන්නේ? දැන් මම යම්කිසි ක්‍රියාවක් කරන්න හොඳ හෝ නරක ක්‍රියාවක් කරන්න ඉස්සෙල්ලා මම අදහස් කරනවා නම් ඒ දේ කරන්න ඕන කියලා. එතකොට ඒක ගැන
මම කල්පනා කරන්නට ඕන මේ ක්‍රියාවෙන් අත්අව්‍යාබාධය මට හානි වෙනවද? පරව්‍යාබාධය අනිත් අයට හානි වෙනවද? උභයව්‍යාබාධය මට සහ අනිත් අයට දෙපැත්තටම හානි වෙනවද කියන එක. එතකොට මේ මෙතන නිර්ණායක තුනක් තියෙනවා. එකක් තමයි යම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව මට බලපාන්නේ කොහොමද? දෙවෙනි එක ඒක සමාජයට බලපාන්නේ කොහොමද? තුන්වෙනි එක තමයි මම සහ සමාජය කියන එක ආපහු එකට එකතු කරලා ආයෙ බලනවා. දැන් ඉස්සෙල්ලා බලනවා පුද්ගලික වශයෙන් කේවල වශයෙන් අරගෙන බලනවා මට බලපාන්නේ කොහොමද කියලා. අපව සමාජයේ පැත්තේ හිටගෙන බලනවා සමාජයට ඒක බලපාන්නේ කොහොමද කියලා. ආපහු සමාජය සහ මම කියන දෙන්නම ඒකාබද්ධ කරලා ආයෙ බලනවා. එතකොට ඒක තමයි උභයව්‍යාබාධය. ඊළඟට බලනවා මේ ක්‍රියාව අකුසලද කුසලද? අකුසල සහගත නම් මේක නොකළ යුතුයි. එතකොට දැන් එතන නිර්ණායක හතරක් තියෙනවා. එකක් තමයි යම් ක්‍රියාවක් කිරීමට පළමුව ඒ ක්‍රියාවෙන් මට හානියක් වෙනවා නම් ඒක එක නිර්ණායකයක්. මට සහ සමාජයට හානියක් වෙනවා නම් ඒක එක නිර්ණායකයක්. මට සහ සමාජයට හානියක් වෙනවා නම් ඒක තව නිර්ණායකයක්. ඒ ක්‍රියාව සාවද්‍යයි, නීති විරෝධී, අකුසලයි, සදාචාර විරෝධී, සමාජ සම්මතින් පරිබාහිරයි. ඒකට ගැලපෙන්නේ නීතිය යුක්තියට සදාචාරයට අදාළ නැහැ. අන්න එතකොට එතන නිර්ණායක හතරක් තියෙනවා. එතකොට ඒ නිර්ණායක හතර අනුව අපිට තේරෙනවා නම් එම ක්‍රියාව නොකළ යුතු ඒ වගේම සදාචාර විරෝධී ලෝකයේ සහ සමාජයේ අනුමත නොකරන අයහපත් ක්‍රියාවක් කියලා අපිට තීරණය කරන්න පුළුවන් නම් ඒ දේ නොකළ යුතුයි. ඊළඟට අපි කියමුකෝ ඒ ක්‍රියාව හොඳ ක්‍රියාවක් කියලා. මට හිත පිණිස පවතිනවා නම් අනිත් අයට හිත පිණිස පවතිනවා නම් මට සහ සමාජයට හිත පිණිස පවතිනවා නම් ඒ වගේම මේ සදාචාර සම්පන්න නම් නීතිගරුක නම් යුක්ති සහගත නම් අන්නේ ක්‍රියාව මම කළ යුතුයි. එතකොට බුදුන් වහන්සේ මෙතනදී යොදන වචනේ ඊටාම වැදගත්. උන්වහන්සේ මේ සූත්‍රයේදී සඳහන් කරන වචනේ තමයි පච්චවෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං වාචාය කම්මං කාතබ්බං මනසා කම්මං කාතබ්බං. මේ පච්චවෙක්කිත්වා කියලා කියන්නේ ඇත්තනම නුවණින් මෙනෙහි කර උදු නිකං මතකයක් සීකිරීමක් නෙමෙයි. තම ගැඹුරු ලෙස දෙපාරක් යොදනවා. පච්චවෙක්කිත්වා කියන වචනේ උන්වහන්සේ දෙපාරක් යොදලා තියෙනවා. ඒතකොට මේ දෙපාරක් යෙදීමෙන් අවධාරණය කරනවා. ඒ වගේම බෞද්ධ මේ සදාචාරයේ යටතේ කිසියම් ක්‍රියාවක් හොඳද නරකද කියලා විනිශ්චය කිරීම සඳහා ඉදිරිපත් කළ තියෙන නිර්ණායක අසම්බන්ධයෙන්. ඒ වගේම ඔය මානසික දුර්වලතා පාලනය කිරීම සම්බන්ධ ඉදිරිපත් කරලා තියෙන ඉගැන්වීම් වලදීත් යොදන වචන ඒ වල විශේෂත්වයක් තියෙනවා. දැන් කෙලස් ප්‍රහීන කිරීම ගැන කතා කරනකොට කියන්නේ පඤ්ඤාය දිස්වා ආසව පහතබ්බන්. ප්‍රඥාවෙන් දැක ආශ්‍රව ප්‍රහීන කළ යුතුයි කියලා. ඒතර මේ පඤ්ඤාය දිස්වා කියන එක හරි ගැඹුරු අර්ථයක්. ඒතර අපි චිත්ත වේග සමනය කළ යුත්තේ නැත්නම් අපේ අකුසල සාගත චිත්ත වේග අපි පාලනය කරගත යුත්තේ නිකන් මේ ආවට ගියාට නෙවෙයි. ඊටාම ගැඹුරු දැක්මක් සහ ගැඹුරු අවබෝධයක් ඇතුව අපිට පුළුවන් වෙන්නට මේ චිත්ත වේග මනමින් විශ්ලේෂණය කරගන්න. ඒතකොට විශ්ලේෂණය කරගෙන තමයි ඒකෙන් බලකින්නේ. ඊළඟ එක තමයි තවත් තැනක තියෙනවා මේ අහං ජානාමි පස්සාමි කියලා. එතකොට ජානාමි පස්සාමි කිව්වම මම දන්නවා දකිනවා. ඒතකොට දැනගෙන දැකලා තමයි අයින් කරන්න ඕන කියලා කියන්නේ. එතකොට මේ යෙදීම් වල විශේෂ ගැඹුරු අර්ථයක් තියෙනවා. ආවට ගියාට යොදලා නැහැ. දැන් මේ පච්චවෙක්කණය කියලා කියන්නේ මේ ප්‍රතිවේක්ෂාව කියලා කියන්නේ විශේෂ අර්ථයක් තියෙන එක. දැන් උදාහරණයක් ඇටියට අපි වික්ෂුන් වහන්සේලා ආහාර ගන්නකොට අපිට කියනවනේ ප්‍රතිවේක්ෂා කරන්න කියලා. අපි සිව්පස පරිභෝජනය කරනකොට ප්‍රතිවේක්ෂා කරන්න කියලා. ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ අපි ආහාරයට පෙර ඒ ආහාරය ගැනීමේ අරමුණ මොකද්ද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එතකොට ඒ පරිභෝජනයේ අරමුණ. එතකොට අපි හොඳට ඒ අරමුණු නිවැරදිව හඳුනාගෙන අපේ මේ අවසාන අරමුණට අදාළ කරගන්නේ කොහොමද කියන එක විනිශ්චය කරගෙන ඒ අවබෝධයෙන් යුක්තව පරිශීලනය කරනකොට අපිට අරබුද ඇති වෙන්නේ අපිට ගැටලු ඇති වෙන්නේ. ඒකට මේ ප්‍රතිවේක්ෂණය කියන එක හරිම වැදගත්. ඒක තව වචන වලින් කියන්න පුළුවන් අන්තරාවලෝකනය කියලා, Taman දිහා බලන එක කියලා කියන්න පුළුවන්. ඒක මේ
දැන් අපි සාමාන්‍යයෙන් අපේ නිවසක අපි කියමුකෝ ආහාරයක් අපිට හදලා දුන්නට පස්සේ අපි එකපාර මේක මේ අනුභව කරන්නේ නැතුව අපිට මොහොතක් ඒ දිහා බලාගෙන ඉන්න. අපේ කෑම පිඟානේ ගත්තොත් එහෙම අපි ඒක ප්‍රත්‍යවේක්ෂා කරොත් එහෙම අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ ආහාර පිඟාන අපි ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපිට පේනවා මේක පරිසරයට කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක. මේකේ තියෙන විවිධ ආහාර වර්ග. ඒ වගේම මේ ආහාරයේ සංස්කෘතීන් අතර සම්බන්ධය මොකද්ද? මේ වගේ අපි ලංකාවේ ගත්තොත් එහෙම අපිට සමාජලාට අපේ මේ ද්‍රවිඩ සංස්කෘතියේ නැත්නම් හින්දු සංස්කෘතියේ දේවල් තියෙනවා. වඩේ ගත්තොත් ඒ වටලප්පන් ගත්තොත් ඒකත් එක්ක ලොකු සංස්කෘතියක් තියෙනවා. ඊළඟට අපි කියමුකෝ මේ අපේ අන්තර් සමාජ සම්බන්ධකම් ගත්තොත් එහෙම එතකොට මේ මුහුදු බඩ කලාපයට අයිති කෑම තියෙනවා. කඳුකර කලාපයට අයිති කෑම තියෙනවා. මේ රටේ මැද එන කෑම තියෙනවා. ඒ වගේම විදේශ රටකින් එන කෑම තියෙනවා. එතකොට මේක ලොකු ජාලයක්. ඊළඟට කෑම වර්ග ඊට පස්සේ මේක නිෂ්පාදනය කරපු අය. මෙතන ඉන්නවා ගෙදර ඉන්න අම්මා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝකියෙක් වෙන්න පුළුවන්. කවුරු හරි මේක හැදුව කෙනා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේකට තාක්ෂණය එකතු වෙලා තියෙනවා. මෙතන ඉන්නවා ආහාර පිළිබඳ රසායන විද්‍යාඥයෙක් ඉන්නවා. මෙතන ඉන්නවා තාක්ෂණික ශිල්පියෙක්. මෙතන ඉන්නවා මේ විවිධාකාරයේ තාක්ෂණ වේදීන් ඉන්නවා. මෙතන ඉන්නවා මේ ඒ විෂය සම්බන්ධ මහාචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක්. එතකොට මේ සියලු දෙනාම මේ පිඟානේ ඉන්නවා. එතකොට දැන් ඒ වගේම මේ අපේ පරිසරයේ ඉන්නවා. ඉන්න සූර්යයා ඉන්නවා, චන්ද්‍රයා ඉන්නවා, ජලයේ තියෙනවා, වාතයේ තියෙනවා, ගහකොළ තියෙනවා. මේ කොහොම ඒකාබද්ධ කරලා තමයි මගේ පැවැත්ම තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම ගොවියා ඉන්නවා. නේද? එතන ඉඳලා ඒ නිෂ්පාදන එයාගේ ගෙදර එයාට උදව් කරන උයන කෙනා, සමහරට කුඹුරේ හාන්න යොදා ගන්න ගවයින්, ගොම. ඒ කියන්නේ විශාල සංකීර්ණ ජාලයක්. අපිට පුළුවන් නම් ඒක දකින්න අපිට ඒ ආහාරය ගන්න පුළුවන් නම් ඒක මෙන්න මේ දිහා බලලා මම මේ සියලු දෙනාටම කෘතඥ වෙනවා. මොහොතක මගේ අපහසුතාවය නැති කරලා මට මේ ආහාරය තුළින් මගේ ශරීරය පවත්වාගෙන ගිහිල්ලා මට ජීවත් වෙන්න මේ ලෝකයේ තුල ඉඩක් හදලා දීපු මේ අය ගැන මම කෘතඥ වෙනවා කියලා. හිතන්න ඒක මොහොතක් හිතන්න පුළුවන්. සමහර වෙලාවට අපි කෑමක් අපිට රස නැත්තම් අපි මොකද කරන්නේ? කෑම පිඟාන පොලේ ගහලා රණ්ඩු කරලා යනවා. නමුත් අපි ඒක නිර්මාණය කරන්න, ඒක නිෂ්පාදනය කරන්න මොන තරම් පිරිවැයක් දරලා තියෙනවද, වෙහෙසක් කරලා තියෙනවද කියන එක අපි මොහොතකටවත් සලකන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි මම කිව්වේ මේ අර ප්‍රතිවේක්ෂණය කියන එක හරි ගැඹුරු එකක්. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද කියන ඉගැන්වීම. දැන් මේ ආහාර පිඟාන පදනම් කරගෙන හාරු විස්තර කරපු දේ පටිච්ච සමුප්පාදේ විස්තර කරන්න ඔන්න ඔය සහසම්බන්ධය දකින්න එක නේද හාමුදුරුවෝ මේ සියල්ල. ඔව් දැන් මෙතන ඇත්තටම දැන් අපි ආහාර පිඟානේ තුලින්ම අපිට මේ හේතුඵල සම්පතියක පැවැත්ම තේරුම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියෙන මේකේ අපි කියමුකෝ දාර්ශනික පදනමට ගියොත් මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. සතරමා භූතයන්. එතකොට මේ ඒ වගේ සංකලනයක් තියෙන්නේ. ඉතින් මේවා එකට එකක් විශ්ලේෂණය කරාන් පස්සේ එතකොට දැන් අර බුදුන් වහන්සේ දේශනා කරපු කබලින්කා ආහාරය කියන එක අපි අනුභව කරන ආහාරයේ ස්වභාවය පිළිබඳ උන්වහන්සේ ආහාර සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙන කාරණා ගත්තම එතකොට මේක දිහා බලනවා කියලා කියන්නේ විශාල මේ භාවනාවක් ඇත්තටම. විශාල භාවනාවක්. මට මෙතෙන්දී හම්දුරනේ යම් හිත පීඩා වලට ප්‍රතිචාර හැටියට සමහර කෙනෙක් සමන්ගේ ජීවිතේ නැති කරගන්න අවස්ථා තියෙනවානේ. ආදන්නේ අපිට දැන් ආගමික හෝ වෙන මොනවත් නැතිව මම කියන්නේ අපි වැඩෙන්නද අපි බිහි වෙන්නේ රජයේ රෝහලක. ඒ කියන්නේ රජයේ රෝහල පවත්වගෙන යන්නේ සාමාන්‍ය මිනිස්සෙයින්ගෙන් ගන්න මුදල්, වදු මුදල් ඔය වගේ දේවල්. වෛද්‍යවරුන්ට බෙහෙත් වලට ඔක්කොම ඒ විදිහට. අපි ලෝකෙට උත්පාද වෙනකොට මේ විතරක් නෙවෙයි අමවගේ කුසේ ඉන්න කොටත් අර මිඩ්වයිෆ්ලා සෞඛ්‍යයේ ඔක්කොම ගත්තාම අපිව මේ ලෝකෙට බිහි වෙනකොටම කොච්චර පිරිසක් හවුල්ද අපි බිහිවීම සුරක්ෂිතව කරන්නේ. ඊට පස්සේ අපි අධ්‍යාපනය ලබන්නේ රජයේ පාසල්. එතකොට ඒකත් සාමූහිකව පවත්වගෙන යන දේවල්. විශ්වවිද්‍යාල ඒ විදිහට. එතකොට අපේ ජීවිතය කොයි තරම්නම් මේ අනිකුත් සියලුම දේට කෘතඥ වෙන ඒ සියල්ලෙන් පෝෂණය ලැබපු
එතකොට දැන් කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන අර වගේ තීරණයක් ගන්නකොට ඒක හරිම ආත්මාර්ථකාමී නේද? ඒ කියන්නේ මම කියන්නේ දැන් මේ විදිහට දකින්න පුළුවන් නම් මේසා විශාල පිරිසක් මේ පරිසර පද්ධති මේ සියල්ල විසින්ම මාව නිර්මාණය කළා තියෙන්නේ කියලා. එතකොට හාමුදුරනේ මට ආපහු මේකට මම මොනවද කරන්නේ කියන එතෙන් එනවා නේද? ඔව් දැන් ඇත්ත වශයෙන්ම දැන් ධම්මානන්ද හාමුදුරුවෝ ඔය කියන කාරණේ මේ පැහැදිලි කරනකොට මට දැනෙච්ච දෙයක් තමයි මේ අපිට මේ ලෝකෙන් ලැබිලා තියෙන දේවල් වලට හැටියට අපිට ලැබිලා තියෙන මේ ත්‍යාග ප්‍රමාණයට අනුව අකෘතඥ වෙනවා කියන හැඟීමක්වත් අපිට ඇති කරගන්න අයිතියක් නැහැ ඇත්ත වශයෙන්ම අපිට. එහෙම මම මේ ලෝකෙට දයා විරහිත වෙනවා. මම මේ ලෝකෙට අකාරුණික වෙනවා කියන අදහසවත් ඇති කරගන්න බෑ අපිට. ඒක ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් එවැනි ආකල්පයක්වත් ඇති කරගන්න අපිට අයිතියක් නැහැ. ඒ තරමට අපිට මේ අපේ ජීවත් වෙන අපි උපතේ සිට මරණය දක්වා අපිට මේ ලෝකෙන් ලැබිච්ච දේ අති විශාලයි. අති විශාලයි. නමුත් සමහර වෙලාවට අපි පුද්ගලයෙක් වශයෙන් මේ ලෝකෙට දීලා තියෙන දේවල් ගත්තොත් එහෙම අතිශය සුළු ප්‍රමාණයක්. අපි ලෝකෙන් ගත්ත දේ විශාලයි. අපි ලෝකෙට අපි දීලා තියෙන ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක්. එතකොට දැන් අර මේක අර පටිසමුපාද මේ න්‍යායට ගියොත් එහෙම මේ ඒ පටිසමුපාද විවරණය ගත්තොත් එහෙම මේක මේ ද්වාදසාංග පටිසමුපාදයෙන් ඔබට ගිහිල්ලා පටිසමුපාද න්‍යාය කියලා අපි හඳුනා ගන්න. ඉමස්මින් සති දං හෝති ආදි වශයෙන් කියන න්‍යාය අපි ගත්තොත් එහෙම මේක තමයි මේ විශ්ව ධර්මතාවය, මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය. ඒතකොට මේකෙන් කවුරු හරි වියුක්ත කරන්න උත්සාහ ගන්නවා නම් මම හිතන්නේ මේ ලෝකෙම විනාශ වෙන්න එක හේතුවක් ඒක. ඒ නිසා මේ කිසිම තැනක කිසිම කෙනෙක් වියුක්ත කරලා ගන්න බෑ. වියුක්ත කරපු ගමන් අරබුදයක් ඇති වෙනවා. ඒ නිසා තමයි බුදුන් වහන්සේ මේ සාවුදවාද සූත්‍රයේ කියන්නේ කිසියම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව මට හානි පිණිස පවතිනවද, සමාජයට හානි පිණිස පවතිනවද, මම සහ සමාජයට හානි පිණිස පවතිනවද, එම ක්‍රියාව සාවද්දියද සදාචාර විරෝධීද කියලා විනිශ්චය කරලා ඒ ක්‍රියාව වලකින්න කියලා කියන්නේ අන්න ඒකයි. ඒකට මේ මෙතෙන්දී දැන් හාමුදුරුවෝ ගොඩක් ගැඹුරු විදිහට විස්තර කළා මේ පච්චවෙක්කිත්වා කියන වචන දෙක. ඒ කියන්නේ මේක හොඳට වටහා ගන්න එක වැදගත්. මේකෙන් දැන් මේ විස්තරයේ කොතනකවත් මේ කිසියම් දේව බලයක් ගැනවත් වෙන මොනවත් නෙවෙයි. තමන්ගේ නුවණින් ඉතා ගැඹුරින් සලකා බලන්න. ඉතා ගැඹුරින් සලකා බලන්න. එතකොට අන්න ඒ සලකා බලන්නේ මොකක්ද? මට හානි කරද? සමාජයට හානි කරද? සමාජය හා මට කියන දෙපාර්ශ්වයට හානි කරද? එහෙමනම් ඒක නොකළ යුතුයි කියන්නේ. දැන් මේ සූත්‍රයේ මේ ඇත්තටම අපිත් මේ කර්මයේ පිළිබඳ සාකච්ඡාවට මේ රාහුලවාද සූත්‍රය තෝරාගත්තේ ඇයි කියන එක කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපිට ඕන කරන්නේ මේ විග්‍රහය තුළින් බුදුන් වහන්සේ මේ දීපු උපදේශය රාහුල හාමුදුරන්ට දීපු මේ අවවාදයේ තුල අපිට අර අකුසල කර්ම නිස්පත්තියට තියෙන ඉඩ වළක්වා ගන්න පුළුවන් මුලින්ම. දැන් මේකේ අපේ අවස්ථා තුන අපි තව ටිකක් පැහැදිලි කරොත් දැන් කත්තුකාම කියන එක. අපි යමක් කරන්න අදහස් කරනවා. මම කියමුකෝ උදාහරණයක් විදිහට මම කෙනෙක් මරන්න ඝාතනය කරන්න කල්පනා කරනවා. එතකොට මට හිතෙනවා නම් මේක නොකළ යුතුයි. මේක මට හානි කරයි, සමාජයට හානි කරයි, මේක මට සහ සමාජෙ දෙපැත්තටම හානි කරයි, මේක නීති විරෝධී, සදාචාර විරෝධී, විනය විරෝධී, අකුසල සහගතයි කියලා. එතකොට අපිට ඒක ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. කත්තුකාම කියලා. ඊළඟට යම් කිසි විදියකින් අපි සාවද්දී ක්‍රියාවක් කරොන්තෝ කියන්නේ අපිට සමානලාවට අපිට පළවෙනි පියවරේදී වළක්ව ගන්න බැරිව සමහරට අපි කරනවා මේ වැඩේ. කරන අතරතුරත් අපිට ඉඩ තියෙනවා ඒකෙන් නතර වෙන්න. ඒක දෙනින් එහාට යන්නේක වළක්ව ගන්න. දැන් උදාහරණයක් ඇටියට අපි බොරු කියනවා නම් අපි කේලම් කියනවා නම් අපි කේලම කියන අතරතුර වුණත් මම මේ කියන්නේ කේලමක් නේද, ඒක නිසා මේක හොඳ නෑ නේද කියලා එතනදිත් පුළුවන් අපිට වළකින්න. දැන් කෙනෙක් මරන්න ඝාතනය කරන්න සූදානම් වෙලා ඒකට අවශ්‍ය කරන අව්‍යායුධ අරගෙන ඒක කරන්න ලෑස්ති වෙනකොටමත් හිතන්න පුළුවන් මම මේක නොකළ යුතු දෙයක් කියලා. එතනදිත් වළක්ව ගන්න පුළුවන්. ඒකයි ඒ කරන්තෝ කියලා කියන්නේ. කරන අවස්ථාවේදීත් දකින්න පුළුවන්. ඒ කියන්නේ යම් ක්‍රියාවක් අපි කරනකොට ඒ කරන අවස්ථාවේදීත් හිතන්න පුළුවන් මේක මට හොඳ නෑ, මට අහිත කරයි, සමාජයට අහිත කරයි, මට සහ සමාජයට අහිත කරයි, මේක සදාචාර විරෝධී කියලා. ඊළඟට ඒක දෙවෙනි පියවර. මේ තුන්වෙනි පියවර ඊටාම ගැඹුරු එකක් මේ සූත්‍රය පැහැදිලි කරන. ඒකෙදි කියන්නේ
කත්වා කියලා කියන්නේ. කරලා ඉවර වුණාට පස්සේ දැන් සමහර වෙලාවට අපිට පළවෙනි පියවරේදී දෙවෙනි පියවරේදී වළක්වා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි අතින් සමහරවිට ඒ සිද්ධ සිද්ධ වෙන්න පුළුවන්. අපි කියමුකෝ මිනිමැරීමක් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. සොරකම අනාචාරයමක් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ සිද්ධ වුණාට පස්සේ ඊළඟට එවැනි වරදකාරී පුද්ගලයෙක් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතත් පැහැදිලි කරනවා තුන්වෙනි පියවරේදී. එතකොට බුදුන් වහන්සේ මේ රාහුල හාමුදුරන්ට කියන්නේ ඔබ අතින් යම් කිසි විදිහේ සාවද්‍ය ක්‍රියාවක් සිද්ධ වුණා නම් ඒක ගැන ආපහු මෙනෙහි කරන්න කියලා කියන. ඒක කරලා කියන පළවෙනි පියවර තමයි වළක්ව ගන්න එක. දෙවෙනි පියවරෙත් වළක්ව ගන්න පුළුවන්. තුන්වෙනි පියවරේදී කෙරිලා ඉවරයි. එතකොට වැළැක්වීමක් ගැන කතා කරන්නේ නැහැ. එතකොට මේ තුන්වෙනි පියවරේදී අපි අතින් ඒ සිද්ධ වෙච්ච වරද නැවත මෙනෙහි කරන්න කියලා. ඒ ගැන ප්‍රතිවේක්ෂණය. එතකොට ඒ වරද දකින්න පුළුවන් නම් මම ඒ කලේ ඒක මට අහිතකර වැඩක් මම කරේ. සමාජයට අහිතකර වැඩක් මම කරේ. සමාජයට සහ මට අහිතකර දෙයක් කළේ. ඒ වගේම මම නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියාවක් කළේ. අන්න එතනදී මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නේ. දැන් මේකෙදී බුදුන් වහන්සේ යෝජනා කරන්නේ ඒ වරද දැන් අපිට බුදුන් වහන්සේ දැන්නේ නේ රාහුල හාමුදුරුවන්ට කියන්නේ රාහුල එහෙම වැරද්දක් කරා නම් ඒක මට කියන්න ඇවිල්ලා කියලා. සත්තරී කියලා. සත්තරී කියන්නේ බුදුහාමුදුරුවන්ට සත්තරීවා. සත්තරී කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ට කියන්නේ කියලා. ශාස්ත්‍රුන් වහන්සේට කියලා. රාහුල ඔය අතින් එහෙම වැරද්දක් සිද්ධ වුණා නම් ඒක මට ඇවිල්ලා කියන්න. එහෙම නැත්නම් විඤ්ඤුසුවා විශ්වාසවන්ත දැනුම් ඥානවන්තයෙකුට කියන්නේ ප්‍රඥාවන්තයෙකුට. මේ විඤ්ඤු කියන එක බුද්ධ ආගමේ ඊටම ගැඹුරු අර්ථයෙන් යොදන්නේ. විඤ්ඤු පුරිස කියන එක වෙන සූත්‍රවල විශාල වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේක අපි අතින් වැරදක් සිද්ධ වුණා නම් ඒ වැරද හැම එක්කෙනාත් එක්කම කියන්න යන්න හොඳ නැහැ. ඒ වැරද්ද කියන්න ඕන ඥානවන්ත කෙනෙක් එක්ක. අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක. එහෙම නැතිව කියන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? අර තිබ්බට වඩා දෙගුණයක් ප්‍රශ්න ආරම්භද තව වැඩි වෙනවා. ඒතර මේ විඤ්ඤුසුවා විඥානවන්ත කෙනෙකුට කියන්නේ. තවත් කියන තුන්වෙනි පියවරේදී කියන සබ්‍රක්‍මචාරී ඔබත් එකට ඉන්න. දැන් මේක ශාසනික වචනයක් සබ්‍රක්‍මචාරී. දැන් ධම්මානන්ද හාමුදුරුවෝ මායි අපි දෙන්න සබ්‍රක්‍මචාරී. මොකද මේ අපි දෙන්නම එකම අරමුණක් වෙනුවෙන් තමයි මේ සසුන්ගත වෙලා මේ කටයුත්ත කරගන්නේ. ඒකට එක සමාජයක්, එක සංස්කෘතියක්, එක ආගමක් අපි දෙන්න නියෝජනය කරන්නේ. ඒ අර්ථයෙන් සබ්‍රක්‍මචාරී. හැබැයි මේ සබ්‍රක්‍මචාරී කියන එක අනිත් සමාජවලටත් යොදන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ගත්තොත් එහෙම ඒ සමවයසේ ශිෂ්‍යයෝ සබ්‍රක්‍මචාරී. සබ්‍රක්‍මචාරී. එතකොට අපි කියමුකෝ ආයතනයක වැඩ කරනවා නම් එක සමකාලීන අය ඒ සබ්‍රක්‍මචාරී. ඒක නේද? හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙන මේ බ්‍රහ්මචාරිය කිව්වම ඒක ටිකක් අර විශේෂ අර්ථයක් තියෙනවා. මොකද බ්‍රහ්මචාරිය කිව්වම මේ ශාසනයේනේ මූලික වෙන්නේ. එතකොට මේ බ්‍රහ්මචාරිය කියන පදේ යොදලා තියෙන ශාසනික අර්ථයකින්. මේක එහෙම කෙනෙකුට කියන දෙයක් කියලා. නමුත් අපිට මේ අදහස ගන්න පුළුවන් මේක අනිත් සමාජවල ගත්තොත් එහෙම එකට වැඩ කරන එකට ඉන්න තමයි දැන් ගෙදරක් ගත්තොත් යහළුවෝ කියලා තමන්ගේ ගෙදර ගත්තොත් තමන්ගේ සහෝදර සහෝදරියෝ තමන්ගේ ආයතනය ගත්තොත් එකට වැඩ කරන විශ්වාසවන්ත යාළුවෝ ඉගෙන ගන්න ආයතනයක් ගත්තොත් එකට ඉගෙන ගන්න යාළුවෝ আদি වශයෙන් අපිට විශ්වාසවන්ත කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට මේ අවස්ථා තුනක් අපිට ඉදිරිපත් කරන එකක් තමයි රාහුල හාමුදුරුවෝ මූලික කරගෙන කියන නිසා බුදුන් වහන්සේට කියන්න කියලා කියනවා. දැන් බුදුන් වහන්සේ නෑනේ දැන්. එතකොට දැන් අපිට තෝරගන්න පුළුවන් දෙක තමයි දැන් ළමෙක් වැරද්දක් කරොත් ළමෙක් අපි කියමු දරුවෙක් ගෙදරක වැරද්දක් කරනවා කියලා. එතකොට ඒ දරුවන්ට පුළුවන් තමන්ගේ අම්මා තාත්තට ඇවිල්ලා කියන්න මං අතින් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. දැන් පාසලක හරි විශ්වවිද්‍යාලයක හරි ගුරුව මේ ශිෂ්‍යයෙක් අතින් එහෙම වැරද්දක් වුණොත් අපිට කියන්න පුළුවන් ඒ විශ්වවිද්‍යාලේ ගුරුවරුන්ට ගිහිල්ලා කියන්න. මට උපකුලපතිවරයාට කියන්න, පීඨාධිපතිවරයාට කියන්න, අංශාධිපතිවරයාට කියන්න. නැත්නම් ශිෂ්‍ය උපදේශකවරයාට කියන්න. আদি වශයෙන් ඒ දැනුවත් කරන්න පුළුවන්. නැත්නම් තමන් එකට ඉන්න ශිෂ්‍යයන්ට, සහෝදර ශිෂ්‍යයන්ට මේක කියන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ වැරද කරාට පස්සේ ඒ වරද තව කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ ප්‍රකාශ කිරීමෙන් මෙතන බුදුන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට අනුශාසනා කරන්නේ ඒ ප්‍රකාශ කිරීම තුළින් ගන්න හරය මොකක්ද කියන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. ඇයි අපි ප්‍රකාශ කරන්නේ? ප්‍රකාශ කිරීම තුළින් එක පැත්තකින් අපිට අර චිත්ත පීඩනය අවම කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි තුල ගොඩනැගෙන වර්ධකාරී මානසික තත්ත්වය සෑහෙන්න අවම කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි ඒ වරද
දැකලා නැවත එවැනි වරදක් නොකරන තත්වයට අවශ්‍ය කරන පුහුණුව හදාගන්න. එතකොට අපි දැන් අපි කිමුකෝ යාළුවෙකුට හරි ගුරුවරයෙකුට හරි අම්මට තාත්තට හරි අපි කිමුකෝ ආගමික නායකයෙකුට හරි එහෙම අපි සැලකිය යුතු විශ්වාසවන්ත කෙනෙකුට කිව්වට පස්සේ එයා අපිට කියන්නේ නෑනේ මේ තවත් වගේ දේවල් කරන්න කියලා. එහෙම කියන්නේ නෑනේ. හරි දැන් ඕක අමතක කරන්න ඔයා. ඊට පස්සේ වගේ දේවල් කරන්න එපා. අපි බලමු මේකෙන් මොකද්ද ඔයාට මේකෙන් කරන්න පුළුවන් දේ මේ දැන් මේ වරද කරපු එකේ නතර මේ කියන්නේ ඒ වරදේ බරපතලකම නැති වෙන්නේ නෑනේ. ඒකට කර්මානුකූල විපාකයක් තියෙනවා. ඒ වගේම නීත්‍යානුකූල දඬුවමක් විඳින්න සිද්ධ වෙනවා. දැන් මිනි මැරිලා මිනියක් මරලා ඉවරලා අපිට කිව්වොත් එහෙම ඒ මිනි මැරීම නිසා වෙච්ච අකුසල කර්මය අපිට වළක්වන්න බෑනේ. ඒ වගේම එයාට නීතියෙන් ලැබෙන දඬුවම වළක්වන්නත් බෑ. හැබැයි අපිට ඒ දඬුවම විඳින්න එයාට මේ ඉන් එහාට දැන් කර්මයට කිව්වොත් එහෙම අපි කියමු අකුසල කර්මයන්නේ මිනි මැරීම. ඒතර ඒ අකුසල කර්මය සිද්ධ කරලා එයාට නැවත එවැනි අකුසල කර්ම වලට යෑමට තියෙන ඉඩකඩ අර නුවණැති පුද්ගලයා ලවා වළක්වා ගන්න පුළුවන්. දැන් නීති අනුකූලව දඬුවම් ලැබෙනවා නම් ඒකත් එයාට ඒ නීති අනුකූලව නීතියට කට්ටිපනින්න නැතුව නීතියෙන් බේරෙන්න නිකන් නීතියෙන් මේ සැඟ වෙලා ඉන්නේ නැතුව නීති හමුවට ගිහිල්ලා ඒ පැත්තෙන් නොත් යම් කිසි මේ මුහුණ දීලා ඉක්මවන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් ඒකෙන් කරගන්න පුළුවන්. ඒ අර්ථයෙන් තමයි මෙතන තියෙන්නේ. මෙතන දැන් කෙනෙක් ඇවිල්ලා තමන්ගේ මෙහෙම දෙයක් වුණා කියලා කියන්න අපිට දැන් දරුවෙක් ඇවිල්ලා දෙමව්පියන්ට. එතකොට දෙමව්පියන්ගේ පැත්තේ දැන් මේ සාකච්ඡාව නරඹන අය ගත්තොත් දෙමව්පියෝ හැටියට ළමයා මේක බය නැතුව මගේ අම්මට මේක කියන්න පුළුවන් තාත්තට කියන්න පුළුවන් මම මේක කිව්වට මට ගහන්නේ නැහැ අර එහෙම අම්මා තාත්තා විශ්වාසය පවත්ව ගැනීමත් හරි වැදගත් වෙයි නේද දැන් අර කියන්නේ මම මේක කිව්වට පස්සේ අම්මා තාත්තා දරුවෝ විශේෂයෙන් මම කියන්නේ දරුවෝ ගැන දරුවන් මොකක් හරි වුණොතින් විශ්වාසයෙන් ඇවිල්ලා අම්මටයි තාත්තටයි මමගේ අතින් මෙහෙම දෙයක් වුණා කියලා කියන්න පුළුවන් තත්ත්වය පවත්වගෙන යන්න එක දෙමව්පියන්ගේ පැත්තෙන් ඒක වැදගත්. ඒක දෙමාපියන්ට විතරක් නෙමෙයි හැම කෙනෙකුට තියෙන වගකීමක්. ඇත්ත වශයෙන්ම අපි සමාජයට අපිට එක්තරා සීමාවන් තුළ අපිට හැම කෙනෙකුටම උපදේශකයෙක් උපදේශන කාර්යයක් කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. සමාජයට මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. අපි හැම කෙනාටම අපි හැම කෙනාම උපතින්ම මන්දබුද්ධික මිනිස්සු නෙවෙයිනේ. අපිට යම් කිසි හොඳ නරක තේරුම් ගැනීම හැකියාවක් තියෙනවානේ. ඒකෝට අපි හැම කෙනාම තව කෙනෙකුට උපදේශකයෙක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. හැම වෙලාවෙම නෙවෙයි සමහර අවස්ථාවලදී අපිට තව කෙනෙකුට ඒ වගේ උදව් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ රාහුලවාද සූත්‍රයේ මේ කියන කාරණා වලින් මේ තුන්වෙනි කාරණේ කෙලින්ම සම්බන්ධ වෙන්නේ බෞද්ධ උපදේශනයටනේ. බෞද්ධ උපදේශනයම නැත්නම් අපි පොදුවේ කතා කරන උපදේශනයටනේ. එතකොට අර දැන් වරද කරව පුද්ගලයාට එයාට ඒකෙන් මිදෙන්න සහ ඒකෙන් එයාට ඇති වෙලා තියෙන මේ පීඩාකාරී මානසිකත්වයෙන් මිදීමට තුන්වෙනි පාර්ශ්වයක මේ තවත් වෙනත් පාර්ශ්වයක සහයෝගයක් අවශ්‍ය කරනවා. ඒක තමයි මේ බුදුන් වහන්සේ මෙතනදී මේ රාහුල හඳුරවන්ට ඉදිරිපත් කරන්නේ. එක් ප්‍රකාශ කරන්න ඕන කියලා. ඊටාම වැදගත් ඒකේ පාළි යෙදුම ගත්තොත් මේ උන්වහන්සේ සඳහන් කරනවා සබ්‍රක්‍මචාරීසු දේශේතබ්බං. ඒ සබ්‍රක්‍මචාරින් මේ ප්‍රකාශ කරන්න ඕනේ. එක්ක බුදුහාමුදුරන්ට කියන්න ඕනේ, එක්ක නැත්නම් ඥානවන්ත කෙනෙකුට කියන්න ඕනේ. එහෙම නැත්නම් සබ්‍රක්‍මචාරී. විවරිත්වා උත්තානිකාතබ්බං. ඊටාම පැහැදිලිව නිර්වොල්ව කියන්න ඕනේ. මොකද්ද කරේ කියලා. දේශෙත්තා විචරිත්තා උත්තානිකත්තා ආයතින් සංවරං ආපජ්ජිතබ්බං. අන්න එතන තමයි වැදගත් වෙන්නේ. ආයතින් සංවර. ආයති සංවරය ඇති කරගන්නවා. නැවත ඒ වගේ වරදක් කරන්න තියෙන මානසික පෙළඹවීම සහ ඒකට යොමු වීමේ තියෙන අවස්ථාව වළක්වා ගන්නවා. ආයති සංවරය ඇති කරගන්නවා කියලා කියන්නේ ඒකයි. නැවත තමන්ම තමන්ට සපත කරගන්නවා මේ මම මේ වැරද්ද ආයෙ කරන්නේ නැහැ කියලා. එතනින් එහාට යාට නිවැරදි කෙනෙක් බවට යන්න පුළුවන්. එතකොට අර එතනින් එහාට යාගේ නිෂ්පාදනය වෙන්න හොඳ පැත්තේ කර්මනේ. හොඳ පුද්ගලෙක් හැටියට තමයි එතනින් එන්නේ. දැන් ඒකයි දැන් ඇත්ත වශයෙන්ම අපි දැන් ඔය සිරගත වෙලා ඉන්න පුද්ගලයන්ට අපි ඇත්ත වශයෙන්ම බුදුදහමේ උගන්වන්නේ මෙන්න මේ ක්‍රමය ඇත්තටම. සිරගත වෙලා බරපතල අපරාධ කරව පුද්ගලයන් ඉන්නවා. මේ පුද්ගලයන්ට ඇත්ත වශයෙන්ම මේ මරණීය දඬුවම් දෙන එක නෙමෙයි කළ යුත්තේ. ඒක දැන් හුඟක් අය කතා කරනවානේ මේ මරණීය දඬුවම් දෙන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම දිනු සමාජයක මේක බුදුන් වහන්සේගේ මේ ඉගැන්වීම තුළ කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ නේ මරණීය දඬුවම් කියන එක. ඒතකොට උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ ඕනෑම දරුණු
පුද්ගලයෙක් අනුශාසනාව තුළින් යහමඟට ගන්න ක්‍රමයන්නේ උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකට දැන් අපි කියමුකෝ සිරගත වෙලා ඉන්න සිරකාරී බරපතල අපරාධ කරපු කෙනෙකුට අවස්ථාවක් දුන්නොත් ඔහුට පාපෝච්චාරණය කරන්න, ඔහුට ඔය ඇයට පාපෝච්චාරණය කළා අපව අවස්ථාවක් දුන්නොත් එයාට යහපත් කෙනෙක් වෙන්න මම හිතන්නේ බහුතරයක් ඒක තෝරගනි. බහුතරයක් තෝරගනි ඒක. මොකද මේ ඊටාම සුළුතරයක් තමයි ඒක තෝරගන්නේ නැත්තේ බහුතරයක් තෝරගන්නේ. බහුතරයක් නැවත ආපහු යහපත් පුරවැසි හැටියට සමාජගත වෙයි කියන එක මගේ නම් පෞද්ගලික විශ්වාසය. ඒකට අපි කරලා තියෙන්නේ ඇත්තටම අපි ඒගොල්ලන්ට ඉඩක් දෙන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. අපි ඒගොල්ලෝ අපි වරදට දඬුවමක් තියෙන්න ඕන. නමුත් ඒ දඬුවමෙන් කරන්නේ මොකද? තව යාව මේ තවත් පීඩනයකට ලක් කළා මේ ආයි වෙනස් වෙන්න බැරි මට්ටමකට පත් වෙන. එයාට අපි විකල්පයක් තෝරලා දෙන්නේ නැහැ. අවස්ථාව. ඔව් අපි එයාට විකල්පයක් තෝරලා දෙන්නේ. තෝරලා ගන්න උදව් කරන්නේ. ඒතකොට මෙතන බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඒ විකල්පයක් තෝරගන්න අවස්ථාව දෙනවා. ප්‍රකාශ කළා තමන් ආයති සංවරයේ පිහිටනවා. අන්න ඒක ඊටම වැදගත්. ඊළඟ මේ සූත්‍රයේ සමස්තයක් විදියට ගත්තම අපේ කර්මයට සම්බන්ධ කරොත් අපිට පුළුවන් අපේ ක්‍රියාව නැත්තම් මේ ක්‍රියාව අපි අර කලින් සඳහන් කරා වගේ විනිශ්චය කරන්නේ පුද්ගලයා. දෙවියවත් වෙන කවුරුවත් නෙවෙයි. කිසියම් වෙන අධිකාරී බලයක් විසින් නෙමෙයි විනිශ්චය කරන්නේ. මම මගේ ක්‍රියාව විනිශ්චය කරන්නේ මම. ධම්මානන්ද හාමුදුරුවන්ගේ ක්‍රියාව විනිශ්චය කරන්නේ ධම්මානන්ද හාමුදුරුවෝ. තවත් කෙනෙක්ගේ ක්‍රියාව විනිශ්චය කරන්නේ ඒ පුද්ගලයා. එතකොට ඉස්සෙල්ලාම තමන්ගේ විනිශ්චය කරුවා වෙනවා. ඒකයි පච්ච වෙක්කිත්වා. අර කණ්ණාඩියෙන් බලලා මේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ මූණ මට හදන්න බෑනේ කණ්ණාඩියෙන් බලලා. ඒක ධම්මානන්ද හාමුදුරුවෝ තමයි හදාගන්න ඕන. කණ්ණාඩියෙන් බලලා. එතකොට දැන් මොකද කණ්ණාඩියෙන් බලන්නේ මට හොයාගන්නනේ. දැන් මම මගේ මූණ හදාගන්න නම් අඩුපාඩු හදාගන්න මම කණ්ණාඩියෙන් බලන්න ඕන. ඒතර මගේ මූණ බලාගන්න වෙන කෙනෙක් කණ්ණාඩියෙන් බැලුවට හරියන්නේ නැහැ. ඔව්. එතකොට ඒ උපමාව තුලම තියෙන එකයි. පත්‍යවේක්ෂණය මම කරන්න ඕන. මමයි මාව විනිශ්චය කරන්න ඕන. එතකොට මම මගේ ක්‍රියාව කරන්න ඉස්සෙල්ලා විනිශ්චය කරගන්නවා. කරන අතරතුර විනිශ්චය කරනවා. කරලා ඉවර වුණාට පස්සේ විනිශ්චය කරනවා. එතන මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සෑම ක්‍රියාවකම වගකීම පුද්ගලයාට තියෙනවා. ඒ ක්‍රියාව විනිශ්චය කිරීමේ අයිතිය පුද්ගලයාට තියෙනවා. එතකොට ඒ ක්‍රියාවෙන් වළකින අයිතියත් පුද්ගලයාට තියෙනවා. එතකොට මේ පුද්ගල අධිකාරියට තමයි මේ ක්‍රියාව යටත් කරලා තියෙන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම මගේ ක්‍රියාවේ ස්වාමියා. මම මගේ ක්‍රියාවේ අධිපතියා. විනිශ්චයකරුවා. එතකොට කර්මය අපි මේක කර්මයට සම්බන්ධ කරොත් මං අතින් සිද්ධ වෙන්න තියෙන අකුසල කර්ම වළක්වා ගැනීමේ හැකියාව තියෙන්නේත් මට. මං අතින් සිදුවිය යුතු කුසල කර්ම පැත්ත, යහපත් පැත්ත, සදාචාරයේ පැත්ත වර්ධනය කර ගැනීමේ හැකියාවත් මට තියෙනවා. ඊට අමතරව මේ සූත්‍රයේ මේ තුන්වෙනි කාරණය අපි කලිනුත් සඳහන් කරා උපදේශනාත්මක ස්වરૂපයක් දරන්නේ කියලා. ඒක පැහැදිලිවම උපදේශනාත්මකයි. ඒත් වශයෙන්ම ආගමික නායකයන්ගේ, ගුරුවරුන්ගේ, සමාජ නායකයන්ගේ වගකීම විය යුත්තේ මේක නේද? ඒ කියන්නේ අපේ ආගමික නායකයෙක් හැටියට දැන් භික්ෂුවක් හැටියට ඒ භික්ෂුව ළඟට ඇවිල්ලා ඕනෑම අපරාධකාරයෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ මේ භික්ෂුවත් එක්ක තමන්ගේ අපරාධය ප්‍රකාශ කරලා ඒකට අවශ්‍ය උපදේශයක් අරගෙන යම්කිසි මානසික සංහිඳියාවක් ගොඩනගන්න. එතකොට පූජකතුමෙක් ළඟට ගිහිල්ලා. එතකොට අපි කියමුකෝ Hindu පූජකතුමෙක් ළඟට ගිහිල්ලා, කතෝලික පූජකතුමෙක් ළඟට ගිහිල්ලා, එතකොට ඉස්ලාම් පූජකතුමෙක් ළඟට ගිහිල්ලා, බෞද්ධ භික්ෂුවක් ළඟට ගිහිල්ලා, වගේම ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා, අම්මා තාත්තා ළඟට ගිහිල්ලා, විශ්වාසවන්ත ප්‍රඥාවන්ත බුද්ධිමත් කෙනෙක් එක්ක කතා කරලා. එතකොට අපි හැම කෙනාටම මේ කාර්යභාරය තියෙනවා. මෙතනදී ඒ කියන්නේ මේ අපරාධ සිද්ධ වෙන එක මේ සමාජයට අපරාධකරුවන් නිර්මාණය කරන්නේ සමාජයේ විසින්. ඒ වගේම සමාජයට බලයක් තියෙනවා. සමාජයේ හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. අනිත් අය අපරාධ වලින් වළක්වා ගැනීම. මේ තුන්වෙනි පියවරේදී ඒක තමයි පැහැදිලි කරන්නේ. මේකේ දැන්
කිසියම් වරදක් කරන මට්ටමකට පත්වීමත් ආපහු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා ඒක සමාජයේ අපරාධකාරී උපදින්නේ නැහැ නේද? ඉපදුණු සාමාන්‍ය මිනිස්සයා අතින් වරදි කරන මට්ටමට එනවා. ඒතර සාමූහික වගකීමක් එනවා අපට පවත්වගෙන යන්න කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නය ඇවිදින් කියන්න පුළුවන් කෙනෙකුය කියන විශ්වාසය ගොඩනගන වැඩි. විශේෂයෙන් ආගමික නායකයින් ගුරුවරුන් ඒ වගේ ඒක අතන මෙතන කියන්නේ නැහැ. ඊළඟට මට මේක කිව්වහම මා විනිශ්චයකට ලක් කරන එකක් නැහැ. අන්න ඒ தત્ත්වය පවත්වා ගැනීම. ඇත්තටම අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළ ගුරුවරයා කියන්නේ ඒ වැනි භූමිකාවක් සහිත කෙනෙක්. දැන් ගුරුවරයා හඳුන්වන්නේ කල්යාණ මිත්‍රයෙක් හැටියටනේ. එතකොට දැන් අපි හැම කෙනාම ලෝකෙටම හැම කෙනෙකුටම කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. හැම කෙනෙකුටම කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ. ඒ වගේම අපිත් අනිත් අයට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේකනේ වෙන්නේ. එතනදී මේ පුද්ගලයාගේ ජාතියද ආගමද සංස්කෘතියද ඔහු කවර තරාතිරමද ස්ත්‍රී පුරුෂ භාවයේද ඒව දුප්පත්ද පොසත්ද ඒව නෙමෙයි සලකන්නේ. කල්යාණ මිත්‍රයා එවැනි පටු සීමාවන් තුළ ඉඳගෙන ගණන් මේ කටයුතු කරන පුද්ගලෙක් නෙමෙයි. එවැනි මට්ටමේ හැසිරෙන පුද්ගලෙක් නෙමෙයි. ඊට වඩා ඔබට ගිහිල්ලා සියල්ල විවෘතව දැකීමේ හැකියාව තියෙන කෙනෙක්. ඒකට දැන් තමන් ඉස්සරහට එන පුද්ගලයා තේරුම් ගන්න, එයාගේ ස්වභාවය තේරුම් ගන්න. ඒ වගේම දැන් අපිට කිසි අපරාධකාරයෙක් හරි වරදක් කරපු කෙනෙක් අපි ළඟට ඇවිල්ලා කියනකොට අපිට බලන්න පුළුවන්කම හැකියාව තියෙන්න ඕන මේ පුද්ගලයාගේ මානසික පසුබිම මොකද්ද? ඊට බලපෑපු සමාජ ආර්ථික දේශපාලනික පසුබිම මොකද්ද? ඊට බලපෑ සංස්කෘතික පසුබිම මොකද්ද? ඔහුගේ ගැඹුරු මනෝභාවයන් වල ස්වභාවය මොකද්ද? මිනිසාගේ සමහර අපරාධ රාගය නිසා වෙන්න පුළුවන්, ද්වේෂය නිසා වෙන්න පුළුවන්, මෝහය නිසා වෙන්න පුළුවන්. එතකොට අපි මිනිස් සිතක රාග දෝෂ මෝහ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අකුසල සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒගේ යථා ස්වභාවය මොකක්ද කියලා දැනුමක් තියෙන කෙනෙකුට පුළුවන් අර වැරද තමන් ඉස්සරහා කවුරු හරි ඇවිල්ලා වරදක් කියනකොට ඒවා විශ්ලේෂණය කරගන්න. ඒ වගේම සෑහෙන පමණ උදව් කරන්න පුළුවන්. සවන් දීමත් උදව් කිරීම. ඒ නිසා මේ සූත්‍රයෙන් මම මෙතෙන්ට සාකච්ඡාවට ගෙනාවේ මෙතන මේ වැරදි කර්මය, අයහපත් කර්මය, අකුසල කර්ම වළක්වා ගන්න තියෙන හොඳම අවස්ථාවක් මේ රාහුලෝවාද සූත්‍රය. ඊළඟ පියවර හැටියට මේකේ ඉස්සරහට යනකොට දැන් කොහොමද හම්දුර ඉස්සරහට අපි මේකේ දාර්ශනික දැන් අපි මේ රාහුලෝවාද සූත්‍රයෙන් අපි මතු කරේ ඇත්තටම ක්‍රියාව විනිශ්චය කිරීමේ හැකියාව අයිතිය පුද්ගලයාට තියෙන්නේ කියලා. ඒක තමයි එතනදී මූලික වශයෙන්ම ඉදිරිපත් කරන හරය. ඊළඟට අපි අපේ සාකච්ඡාවේ දෙවැනි කොටස මහා කම්ම විභංග සූත්‍රය. ඊට මේ මහා කම්ම විභංග සූත්‍රය ඇතුළත් වෙන්නේ මේ දාර්ශනික පදනම කර්මය. බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු කර්මයේ දාර්ශනික පදනම තමයි මේකේ නිදාන කතාව තියෙන්නේ. පෝතලී පුත්‍ර කියන මේ පරිබ්‍රාජකයා අලුත පැවිදි වුණු සමිද්දී හාමුදුරුවෝ අතර ඇතිවන සංවාදයක මේ පදනම් කරගෙන තමයි මේ සාකච්ඡාව ඉස්සරහට යන්නේ. ඒතකොට මේ පෝතලී පුත්‍ර පරිබ්‍රාජකයා මේ සමිද්දී හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට උන්වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා කර්මයේ සම්බන්ධයෙන්. ඒතකොට ඒ කර්මයේ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නෙට සමිද්දී හාමුදුරුවෝ දෙන උත්තරය අසම්පූර්ණයි. ඒක සම්පූර්ණ එකක් නෙවෙයි. එතකොට මේ ඒ අසම්පූර්ණ උත්තරය මේ නිසා එක පැත්තකින් අර පෝතලී පුත්‍ර කියන පුද්ගලයා තමන්ගේ සාවද්දේ මතේ තවදුරටත් පිහිටනවා. අනිත් පැත්තෙන් බුදුන් වහන්සේ සහ සංඝ සමාජයේ උපහාසයට ලක් කරනවා. එතනදී ඒකට හේතුව තමයි මේ විස්තරාත්මකව පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකට උත්තර මේ සැපිය යුතු මේ උත්තර විස්තරාත්මකව උත්තර සැපිය යුතු ප්‍රශ්නයකට මේ ඒක පැත්තක් විතරක් ආවරණය වෙන විදිහට පිළිතුරු දීමේ තියෙන අසාර්ථක බව තමයි මේ නිදාන කතාවෙන් මේ සූත්‍රයේ ආරම්භක අවස්ථාව පැහැදිලි කරන්නේ. එතකොට දැන් මේක හැබැයි මේ සමිද්දී හාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය තමයි ඒ සමිද්දී හාමුදුරුවෝ ඒ ප්‍රශ්නේ අහපු වෙලාවෙම සඳහන් කරනවා මම නවක පැවිද්දෙක්. මට ඒ නිසා මේ ගැන බරපතල අවබෝධයක් නැහැ කියන්නේ. එතකොට ඒකත් හොඳ දෙයක් නේ. ඔව්. දැන් මෙතන හරියට ධර්මයේ පිළිබඳව සෑහෙන පමණ අවබෝධයක් නැතුව පිළිතුරු දෙීමට යෑමේ තියෙන මේ ආදීනව
ඒ වගේම නුසුදුසු බව අයෝග්‍ය බව සමිද්ධ හාමුදුරුවෝ දැකලා තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒකට උන්වහන්සේ ඊළඟට කරන්නේ මෙන්න මේ ඒ සාකච්ඡාවෙන් අනතුරුව ආනන්ද හාමුදුරන්ට ගිහිල්ලා මේක කියනවා. මෙන්න මෙහෙම මේ පෝතලි පුත්‍ර කියන කෙනා හම්බුණා. එයා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මේ ඒ නිසා මේ දීපු පිළිතුර මේකයි කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇත්තට මේකට කලබල වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ කරන්නේ අපි මේක මේ බුදුහාමුදුරුවෝ ගාවට ගෙනියමු. මේක බුදුහාමුදුරුවෝ හම්බෙලා සාකච්ඡා කරන්න සුදුසුම මාතෘකාවක්. ඊට පස්සේ බුදුන් වහන්සේ ළඟට මේ ආනන්ද හාමුදුරුවෝයි සමිද්ධි හාමුදුරුවෝයි ගිහිල්ලා මේ ප්‍රශ්නේ කියනවා. මේ දෙයක් සිද්ධ වුණයි කියලා. එතකොට බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ සමිද්ධි හාමුදුරුවෝ දීපු උත්තරේ අසාර්ථකයි. ඒක අසම්පූර්ණයි. හඳුන්නේ මෙතන අර මුල් සූත්‍රයෙන් ආපු දෙයට සම්බන්ධ වෙන දැනක් මට කියන්නේ සමිද්ධි හාමුදුරුවෝ දුන්නු උත්තරේ ගැන සමිද්ධි හාමුදුරන්ටම නොසැලීමක් තිබුණු හින්දානේ ඇවිල්ලා ආනන්ද හාමුදුරන්ට කියන්නේ. ඔව්. දැන් එතකොට දැන් ආයිසරයක් රාහුලවා සූත්‍රයේදී තමන් අතින් අඩුපාඩුවක් වැරද්දක් වුණොතින් තමන්ට කියන්න පුළුවන් විදිහේ කෙනෙකු හොයාගෙන ගිහිල්ලා කියන එක සමිද්ධි හාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා මේක නේද? ඔව් ඒක අපිට පැහැදිලිව පේනවා. ඒ කියන්නේ සමිද්ධි හාමුදුරුවෝ තමන්ගේ පිළිතුර අසාර්ථකයි කියන එක තේරුම් ගත්තානේ. තේරුම් ගත්තට පස්සේ ඒක අපව ගිහිල්ලා කියනවා ආනන්ද හාමුදුරුවන්ට. ඒකට ඒ නිසා අපව බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඒක निराකරණය වෙනවා. අර මාදිලියමයි තියෙන්නේ. ඒක අපේ මේ කියන්නේ අපේ ආරාමික සම්ප්‍රදාය තුළ තියෙන සාමාන්‍ය දෙයක් ඇත්ත වශයෙන්ම. දැන් බුදුහාමුදුරුවෝ පිරිනමන පාන අවස්ථාවේදීමත් කියනවනේ මගෙන් ප්‍රශ්න අහන්න මොන හරි තියෙනවා නම් අපැදිලි තැනක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් මේ ළඟ ඉන්න යාළුවෙකුට සබ්‍රක්‍මචාරින් ලවා අහස්සවන්න. ඔබට අහන්න බැරි නම් වෙන කෙනෙක් ලවා අහස්සවන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරමට නිදහස දීලා තියෙනවානේ. ප්‍රශ්න කරන්න ගැටලු දැන් සාකච්ඡා කරන්න ඕන තරම් නිදහස දීලා තියෙනවා. බුද්ධියට විලංගු දාපු චින්තනයක් නෙවෙයි. අනිත් පැත්තෙන් සමිද්ධි හාමුදුරුවෝ පිළිගත්ත තමන් නවක පැවිද්දෙක් නිසා තමන්ට ධර්මයේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නැහැ කියන එක. ඒක ඊටම වැදගත් කාරණයක්. ඒත් වශයෙන්ම අපි නොදන්න විෂයක් පුළුල්ව සාකච්ඡා කරන්න යන එක ඊටම භයානකයි. ඒ කියන්නේ අපි එහෙම සාකච්ඡා කරනවා නම් ඒකට අවශ්‍ය කරන දැනුම අපි එකතු කරගෙන යන්න ඕන. දැන් අපේ සමාජයේ තියෙන මූලික ලක්ෂණය තමයි හැම කෙනාම හැම විෂයකටම එක හා සමාන දක්ෂ නැහෙනේ. දැන් ඒක නිසානේ මේ දැනුමේ විවිධත්වයක් තියෙන්නේ. දැන් සමහර විෂයන් දැන් මම භික්ෂුවක් වුණා කියලා මම මේ සියලුම විෂයන් කතා කරන්නේ හැම අනුවණකමක් ඇත්තටම. මගේ විෂය ප්‍රමාණය කියන්නේ මගේ විෂය බුදුදහම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ. ඒක බුදුහාමුදුරුවෝ ගැනෝ ධර්මයේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තමයි මගෙන් අපේක්ෂා කරන්නේ. මට තිබිය යුත්තේ එවැනි දැනුමක්. එතකොට මම ගිහිල්ලා අපි කියමුකෝ වෛද්‍යවරයෙක්ගේ විෂයක් අපි කතා කරනවා. නැත්නම් අපි වෙනත් ලෞකික විෂයක් අපි කියමුකෝ වෙනත් මේ විද්‍යාව හෝ තාක්ෂණය හෝ වෙන යම් ඒවා පිළිබඳව අපිට යම් ඡායා මාත්‍ර දැනුමක් තියෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාව ගැන අපිට ඡායා මාත්‍ර දැනුමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක පූර්ණ දැනුම නෙමෙයි. ඉතින් සමිද්ධි හාමුදුරුවන්ගේ සිද්ධියෙන් අපි තේරුම් ගන්නට ඕන සමිද්ධි හාමුදුරුවෝ නාවක කෙනෙක්. එතකොට ධර්මයේ අනිත් අයට කියලා දෙන්නට නම් අපි සෑහෙන කාලයක් ධර්මයේ ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. ඒකට ධර්මයේ ගැඹුරින් අවබෝධ කරගන්නවා කියන එක මේ එක දවසින් දෙකකින් අද මහන වෙලා හෙට බණ කියන්නේ යෑම නෙවෙයි. ඇත්තටම අපි තෝරගත යුත්තේ දැන් ගොඩක් දෙනෙක් තියෙන්නේ මේ අද මානුණා හෙට බණ කියන්න පුරුදු වෙනවා. ඉස්සෙල්ලා මේක අපේ අත්දැකීමක් කරගෙන ඉන්නේ පැණි කියලා දෙන්න. දැන් මේ බුදුන් වහන්සේ අවුරුදු 45කට අධික කාලයක් පිටිකන් වාර්තා වෙන හැටියට මේ 45ක කාලයක් දේශනා කරපු ධර්මයේ. මේක ග්‍රන්ථ වශයෙන් ගත්තොත් විශාල ප්‍රමාණයක්. ග්‍රන්ථ වශයෙන් ගත්තත් දැන්ට අපි සකස් කරලා තියෙන ග්‍රන්ථ වශයෙන් ගත්තොත් විශාල ප්‍රමාණයක්. ඒතර මේවා නිර්වචනය කිරීමට යොදලා තියෙන අටුවා සාහිත්‍යයත් විශාල එකක්. ටීකා සාහිත්‍යයත් විශාල එකක්. ඊට අමතරව ධර්ම සංග්‍රහ ග්‍රන්ථ හැටියට ලියවිලා තියෙන සාහිත්‍යයත් විශාල එකක්. ඒතකොට මේ සියල්ල පිළිබඳව කෙටි කාලෙකින් අවබෝධයක් ලබා ගන්න බෑ කිසි කෙනෙකුට. ඒ වගේම මම හිතන්නේ අනිත් අයට කියලා දෙන්නේ කොහොම අවබෝධයක් අවශ්‍ය නැහැ. නමුත් සෑහෙන පමණ අත්දැකීමක්, දැනුමක්, ශික්ෂණයක්, කුසලතාවයක් තියෙන කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් බුද්ධ ආගමට කරන විශාල හානියක්.
මම හිතන්නේ වර්තමානයේ අපි දැන් නිතර කතා කරන ප්‍රශ්නයක් ඒක. අපි මේ විෂයන් කතා කරන්න අවශ්‍ය කරන මූලික ශික්ෂණේ නැතුව අපි ඒව කතා කරනවා. ඒක දැන් ඒක අපේ මේ බුද්ධ ආගම විශේෂ බුදුදහම විශේෂයට විතරක් නෙමෙයි. ආගමික විෂයන් සියලුම ආගම් වලට ඒක කරලා තියෙනවා. අනිකුත් විෂයන් වලටත් ඒක කරලා විශාල වශයෙන් ඉතිහාසය හැමෝම කතා කරනවා. දැන් උදාහරණයක් ඇටියට ධම්මානන්ද හඳුරන්ගේ විෂය ඉතිහාසයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයේ වහන්සේ උගන්වන විෂය. ඇත්ත වශයෙන්ම මේ ඉතිහාසය පිළිබඳ මූලික ශික්ෂණය, ඒ මූලික ග්‍රන්ථ, මූලික විග්‍රහයන් පිළිබඳව පරිණත අවබෝධයක් තියෙන කෙනෙක්නේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කළ යුත්තේ. එහෙම නැති කෙනෙක් ඉතිහාසය ගැන කතා කරන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? සංකල්ප ගොඩාක් නිර්මාණය කළා තවත් ප්‍රජාව සමාජයේ අවුලට පත් කරලා තියෙනවා. මේකෙන් එන වැදගත් දෙයක් තමයි තමන් කතා කරන දේ සම්බන්ධයෙන් තමන්ට ප්‍රාමාණික අවබෝධයක් තියනවාද කියන එක. නැතිනම් මේක ප්‍රකාශ කරන එක. තුන්වෙනි එක තමයි ඒ නැති මට්ටමේ ඉඳගෙන තමන් ඒක ප්‍රකාශ කරලා උනත් කියපු දේ ගැන තමන් සැහැීමකටපත් නොවුනහම ගිහිල්ලා එතනින් එහාට යන ක්‍රියාවලියකට සම්බන්ධ වෙන එක. එතනින් කියලා නවතින්නේ නෑ. දැන් මේ හාමුදුරුවෝ එතනින් අවසන් කරන්නේ නැතුව ආනන්දහන්ට කියන ඊට ආනන්ද හරුතේ බුදුහාරු හම්බෙන්න අප්පා යනවා. ඔව්. එතකොට දැන් අපි තව ටිකක් වෙනත් කාරණයකට ගියොත් දැන් තමන් මේ විෂය දන්නේ නැහැ කියලා පිළිගන්න එකත් එක්තරා විදිහක මේ බුද්ධිමත්කමක් ඇත්ත වශයෙන්. ඒතර ධම්මපදයේ කියන්නේ තමන් නොදන්නවා කියන එක දන්නවා කියන එකත් ලොකු දෙයක් කියලා වටින උගත්කමක් කියලා සැලකන්නේ. ඉතින් මේක අපේ වර්තමාන සමාජයේ තියෙන විශාල අරමුදයක්. ඒ නිසා තමයි දිනදා දැන් හැම දෙයක්ම අවුල් වෙලා තියෙන නිසා. දැන් අපිට ගියොත් එහෙම සමාජයේ විවිධ විෂයන් ගැන කතා කරන පිරිස් ඉන්නවා. මාධ්‍යයට ඇවිල්ලා විවිධ දේවල් කතා කරනවා. එතකොට ඒ හැම දෙයක්ම එක්කෙනෙක් කතා කරනවා කියන එකම තුල තියෙන්නේ මට නම් අරබුදයක්. දැන් මෙතන හාමුදුරනේ දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාර ළඟට සමිධිහාර එකගෙන ගිහිලා මේ කාරණේ කියනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ මැදිහත් වෙනවා. එතනින් එහාට ඒ සමිද්ධි හාමුදුරන්ට විස්තර කරගන්න බැරි වුණු කොටස් සහිතව කොහොමද සමිද්ධි හාමුදුරුවෝ දෙන්න එක පිළිතුරයි. ඒ කියන්නේ මේ සූත්‍රයේ විස්තර කරන විදිහට එතන කරුණු තුනක් කියනවා. සචේතනිකව කයින් වචනෙන් මනසින් කරනු ලබන දුක්ඛ වේදනීය කර්ම තියෙනවා නම් ඒවට දුක්ඛ වේදනීය විපාක ලැබෙනවා. සචේතනිකව කයින් වචනෙන් මනසින් කරනු ලබන සුඛ වේදනීය කර්ම තියෙනවානේ. ඒ සුඛ වේදනීය කර්ම වලට සුඛ විපාක තියෙනවා. සචේතනිකව කයින් මනසින් වචනෙන් අදුක්ඛම සුඛ වේදනීය කර්ම කරනවා නම් ඒවට අදුක්ඛම සුඛ විපාක තියෙනවා. එතකොට මේක තමයි නිවැරදි උත්තරේ. සමිද්ධි හාමුදුරුවෝ කරන්නේ මේ අර පළවෙනි කෑල්ල විතරයි ඉදිරිපත් කරන්නේ. පළවෙනි කොටස විතරයි ඉදිරිපත් කරන්නේ. විභජනය කියන විග්‍රහ කරලා බෙදා දක්වන්නේ. එතකොට දැන් සචේතනිකව කයින් වචනෙන් මනසින් කරන ලබන දුක් වේදනීය කර්ම නිසා දුක්සහගත විපාක විඳී කියලා නතර කරාට පස්සේ එතන කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවනේ. මේක තව පැත්තක් තියෙනවා. අපිට ඒක චුල්ලකම්ම විභංග සූත්‍රයට ගියාම තවත් පැහැදිලි කරගන්න පුළුවන්. මේ කාරණා මේ එක එක සූත්‍ර දේශනාවල ඉදිරිපත් කරලා තියෙන කාරණා කේවල වශයෙන් ගත්තම ලොකු අරමුදයකට යනවා. තනි වෙන් කරලා එකක විතරක් සඳහන්. සමහර කාරණා තියෙනවා ඒ සූත්‍රයේ සමහර සූත්‍ර තියෙන ඒ සූත්‍රයේ ඒ සංදර්භයට අදාළ කාරණේ විතරයි කතා කරලා තියෙන්නේ. හැබැයි ඒකෙන්ම සියල්ල විනිශ්චය කරන්න බෑ. නිසා මේ පාලි ග්‍රන්ථ මේ සූත්‍ර දේශනා අපි අධ්‍යයනය කරනකොට හරිය විවේක බුද්ධියක් අවශ්‍යයි. අපිට සෑහෙන එක්තරා විදිහක එක භාවනාවක්. මොකද මේ මේසයක් ළඟ වාඩි වෙලා මේ ත්‍රිපිටක ග්‍රන්ථයක් දිගහැරගෙන අපි කියවනකොට ඒක භාවනාවක් ඇත්තටම. ඒක අපි කරන්න ඕන සෑහෙන විවේක බුද්ධියකින්. දුවන සිතකින් නෙවෙයි. මොකද මේ ධර්මය හරි සංකීර්ණයි. මොකද මම අපි කලින් සාකච්ඡාවලදී සඳහන් කරා මේ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ අර කලින් හදාගත්ත වැඩසටහනකට අනුව නෙවෙයිනේ. ඔව්.
ඒ අවස්ථාවල සමහර විට පවතුණු තත්ත්වයන් යටතේ කරපු විස්තර. එතකොට සම්පූර්ණ අරගන්නවා විනා එකක් දෙකක් විතරක් අරගෙන ගත්තොත් ලොකු අසාර්ථක බවක් සහ ලොකු ධර්මයට ලොකු අසාධාරණයක් සිද්ධ කරනවා කියන එකයි මගේ පෞද්ගලික අදහස. එතකොට දැන් සමිද්ධ හාමුදුරුවෝ අර විග්‍රහ කරලා ඊතුරු කොටසුත් ඇතුළත් කරලා උත්තරේ දුන්නා නම් සාධාරණයි. හරි. දැන් මෙතෙන්දී බුදුහාරුවෝ ඒ ඉතිරි කොටස් විස්තර කරනවා. එතකොට දැන් බුදුන් වහන්සේගේ විස්තර කිරීම තමයි සචේතනිකව කයින් මනසින් සිදු කරන ලබන මේ දුක්ඛ වේදනීය හෝ සුඛ වේදනීය හෝ අදුක්ඛම වේදනීය හෝ කර්ම වලට විපාක තියෙනවා කියන එක. හරි. මෙතන ඒකයි මම සඳහන් කරේ මේක ලෝණපල සූත්‍රයත් එක්ක සම්බන්ධයි. ඒතර අර වේදනීය කර්ම සචේතනිකව කරන වේදනීය කර්ම. තම වැදගත්. සචේතන මොකද චේතනහම් වික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය. එතන මේ සචේතනිකව කරන ඒවා. සචේතනිකව කරන වේදනීය කර්ම. දුක්ඛ වේදනීය කර්ම වලට දුක්ඛ වේදනීය විපාක, සුඛ වේදනීය කර්ම වලට සුඛ වේදනීය විපාක, අදුක්ඛම සුඛ වේදනීය කර්ම වලට අදුක්ඛම සුඛ වේදනීය විපාක තියෙනවා. එතකොට මේ විස්තරය. ඊළඟට තවත් ඉස්සරහට ගිහිල්ලා මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ සාවද්‍ය නිගමන වලට යන්න පුළුවන් අවස්ථා. කර්මයේ සම්බන්ධයෙන් ඇතිවන සාවද්‍ය නිගමන. සාවද්‍ය ස්ථාවර මතවාද දෘෂ්ටි සංකල්ප පැහැදිලි කරනවා. දැන් එකක් තමයි මේ කර්මය පිළිබඳව නිගමන ඇති කර ගන්නවා කිසියම් කෙනෙක් දිබ්බ චක්කු ඥානය වගේ අදිමානසික බලය අදිමානසික ශක්්‍යතාවක් වර්ධනය කරනවා. දිබ්බ චක්කු ඥානය කියලා කියන්නේ අත වශයෙන්ම අපේ මනස දියුණු කිරීමේ ප්‍රතිඵලයක්. එතකොට භාවනාව තුළින් ලබන දිනුවක්නේ දිබ්බ චක්කු ඥානය කියලා කියන්නේ. එතකොට ඒක අපි මතක තියාගන්න ඕනේ මේ අදිමානසික බලවේග ශක්තිය අපි පුද්ගලයා මනස දිනු කිරීමේ ප්‍රතිඵලයක් මිසක මේ දෙවියෝ දීපු දෙයක් නෙවෙයි. බ්‍රහ්මයා දීපු දෙයක් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ අපි මිනිසෙක් හැටියට අපිට පුළුවන් අපේ මනස ඊටාම ඉහළ තලයකට දිනු කරන්න. දිබ්බ චක්කු. ඒතකොට අපි කතා කරන අභිඥා එතකොට අපි කතා කරන විවිධ සමාධි මට්ටම් ඒවා ඔක්කොම මේ අපේ සාමාන්‍ය මනස දියුණු කිරීමේ ප්‍රතිඵල. ඒකට ඒක ඕන කෙනෙකුට ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඒක මනස දියුණු කරන්න ඕනේ තත්ත්වයන් වලට. ඒවා මේ දෙවියන්ගෙන් ලැබෙන තෑගි නෙමෙයි. බ්‍රහ්මයාගෙන් ලැබෙන තෑගි නෙමෙයි. වෙනත් ආකස්මික බලවේගයකින් එන එකක් නෙමෙයි. ඒකට ඒක තමන් මනස දියුණු කිරීමෙන් ලබන ප්‍රතිඵලයක්. එතකොට දැන් හැබැයි මේක සීමාවක් තියෙනවා. දැන් ඒක ඉතාම පැහැදිලි වෙනවා මේ අපේ මේ බ්‍රහ්මජාල සූත්‍රයට ගියාම ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ ඔය මේ අදිමානසික ශක්තියින් නිසා වැරදි නිගමන වලට යන ආකාරය විස්තර කරනවානේ අර මේ මතවාද 62ක් මූලික කරගෙන මේ සූත්‍රයේ බුදුන් වහන්සේ මේ අර මේ අදිබ්බ චක්කු ඥානය උපදවද්ද කෙනෙක් ඒ දිබ්බ චක්කු ඥානය මෙහෙवला මේ සංසාරික తত্ত্বය නිරීක්ෂණය කරනකොට ඔහුට හෝ ඇයට ඒ තුළින් යම් යම් නිගමන ඇති කරගන්න පුළුවන් මේ කර්මයේ ක්‍රියාකාරීත්වය නැත්නම් කර්මයේ කොහොමද මේ සංසාරිකව ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඒත් මේ දැක්ම තුළින් ඒ පුද්ගලයාට සමහර අවස්ථාවලදී සාවද්‍ය අදහස් ඇති වෙන්න ඉඩ තියෙනවා. සාවද්‍ය දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මෙතනදී මේ මූලික වශයෙන් පැහැදිලි කරන්නේ. එතකොට මේ සාවද්‍ය දෘෂ්ටි ඇති වුණාට පස්සේ ඒ කියන්නේ මේක මේ දිබ්බ චක්කු ඥානය වගේ මේ තත්වයක් උසස් ඥානයක් දිනු කරපු කෙනෙකුට අර කර්මයේ නිරීක්ෂණය කරනකොට සමහර අවස්ථාවලදී වැරදි නිගමන වලට යන්න ඉඩ තියෙනවා. අන්නේ වැරදි නිගමන වලට යෑමේ සම්භාවිතාවය නිසා ඉදිරිපත් වෙන කරුණු හානි කරයි. ඒ නිසා බුදුන් වහන්සේ මේ සූත්‍රයේදී මේ කර්මය පිළිබඳව පූර්ණ විවරණයක් ඉදිරිපත් කරනවා මේ සන්දර්භය තුල මේ වැරදි නිගමන මොනවද කියලා. වැරදි සාවද්‍ය දෘෂ්ටි මොනවද කියලා. දැන් ඒ සාවද්‍ය දෘෂ්ටි කාණ්ඩ 4කට වර්ග කරනවා. එකක් තමයි
මේ පාප කර්ම ඇත එහි විපාක ඇත කියන එක මතයක්. ඒකේ කොටස් තුනක් තියෙනවා. එක පළවෙනි කාණ්ඩේ කොටස් තුනක්. පාප කර්ම ඇත එහි විපාක ඇත. පව් කළ පුද්ගලයා නිරේගාමී වෙයි. පව් කළ සියල්ලෝම නිරේගාමී වෙයි. එතකොට පළවෙනි කාණ්ඩේට අයිති එකක් තමයි පාප කර්ම කියලා දෙයක් තියෙනවා. ඒකේ විපාක තියෙනවා. පව් කළ පුද්ගලයා නිරේගාමී වෙයි. ඒ පළවෙනි කාණ්ඩේ දෙවෙනි වගන්තිය. පළවෙනි කාණ්ඩේ තුන්වෙනි වගන්තිය තමයි පව් කළ සියල්ලෝම නිරේගාමී වෙති. එතකොට එක වර්ගීකරණය. දෙවෙනි වර්ගීකරණය තමයි පාප කර්ම නැත එහි විපාක නැත. ඒ දෙවෙනි කාණ්ඩේ පළවෙනි වගන්තිය. පව් කළ පුද්ගලයා අපායගාමී නොවේයි. දෙවෙනි කාණ්ඩයේ දෙවෙනි විවරණය. පව් කළ සියල්ලෝම සුගතිගාමී වෙති. එතකොට ඒක ඒ දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි වගන්තිය. මේ සූත්‍රය හරි සංකීර්ණයි. මේක හරි විවේක බුද්ධියෙන් කියවන්න ඕන එකක්. ඊළඟට මේ තුන්වෙනි කාණ්ඩේ කියන පුණ්‍ය කර්ම ඇත එහි විපාක ඇත. තුන්වෙනි කාණ්ඩේ පළවෙනි වගන්තිය. තුන්වෙනි කාණ්ඩේ දෙවෙනි වගන්තිය පුණ්‍ය කර්ම කළ පුද්ගලයා සුගතිගාමී වෙයි. තුන්වෙනි කාණ්ඩේ තුන්වෙනි වගන්තිය පින් කළ සියල්ලෝම සුගතිගාමී වෙති කියලා කියනවා. හතරවෙනි වර්ගීකරණය. පුණ්‍ය කර්ම නැත ඒ විපාක නැත. ඒකේ දෙවෙනි වගන්තිය පින් කළ පුද්ගලයා දුගතියේ උපදී. ඒකේ තුන්වෙනි කාණ්ඩේ තුන්වෙනි වගන්තිය පින් කළ සියල්ලෝම දුගතියේ උපදී. මෙන්න මේ විදිහට නිගමන හතරක්. වර්ග ඒක නිගමන හතරක්. ඒ නිගමන හතරේ එකක තියෙනවා කොටස් තුනක්. නිගමන හතරක් තියෙනවා එකක වගන්ති තුන ගානේ තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ නිගමන වලට අර දිබ්බ චක්කු ඥානෙ දිනු කරපු කෙනා මේ කර්මය සහ පුනර්භවය නැත්තම් මේ සංසාරික தත්ත්වය එයා මනසින් දකිනකොට මෙන්න මේ වගේ නිගමන වලට යන්න පුළුවන්. මේ වගේ නිගමන කාණ්ඩ හතරක නිගමන වලට යන්න පුළුවන්. එතකොට බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ නිගමන වලින් බුදුන් වහන්සේ නිගමන හතරක් ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය. ඒ මොකද්ද? පව් කළ සියල්ලෝම දුගතිය උපදිති කියන නිගමනේ ප්‍රතික්ෂේප කරනවා. පව් කළ සියල්ලෝම සුගතිය උපදිති කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. පින් කළ සියල්ලෝම සුගතිය උපදිති කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. පින් කළ සියල්ලෝම දුගතිය උපදිති කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. දැන් අර වර්ගීකරණ හතරක් තියෙනවානේ. ඒ හතරේ හැම වර්ගීකරණයකින්ම එක වගන්තිය අයින් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. පව් කළ සියල්ලෝම දුගතිය උපදිති කියන එක අයින් වෙනවා. පව් කළ සියල්ලෝම සුගතිය උපදිති කියන එකත් අයින් කරනවා. පව් කළ සියල්ලෝම සුගතියේ පින් කළ සියල්ලෝම සුගතිය උපදිති කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. පින් කළ සියල්ලෝම දුගතියේ උපදිති කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේක ප්‍රතික්ෂේප කරන්න හේතුව? ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා මේකට හේතුව මොකක්ද? මොකද හේතුව මේ කර්මයේ විපාක දෙන ආකාරය වෙනස් කරන තත්ත්වයක් තියෙනවා. වෙනස් වෙන ආකාරයක් තියෙනවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අර නිශ්චිතව කියන්න බෑ. මොකද ඒකට බලපාන වෙන කාරණා තියෙනවා. ඒක ඒ නිගමනය වෙනස් කරන බලවේග තියෙනවා. වෙනස් කරන අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථා හතරක් කියනවා. පාව මැඩලන පාප කර්මයක් තියෙනවා. පින මැඩලන පුණ්‍ය කර්මයක් තියෙනවා. පාව මැඩලන පුණ්‍ය කර්මයක් තියෙනවා. පින මැඩලන පාප කර්මයක් තියෙනවා. එතකොට මෙන්න මේ නිගමන හතර වැදගත්. ඒ කියන්නේ පාව කරපු පාව වෙනස් කරන තව පාප කර්මයක් තියෙන්න පුළුවන්. කරන ලද පින වෙනස් කරන තවත් පුණ්‍ය කර්මයක් තියෙන්න පුළුවන්. කරන ලද පාප කර්මය වෙනස් කරන පුණ්‍ය කර්මයක් තියෙන්න පුළුවන්. පින යටපත් කරන පාප කර්මයක් තියෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේක අපි සරල උදාහරණයක් හරි සංකීර්ණයිනේ. ඒ නිසා මේක අපි මෙහෙම කරොත් එහෙම අපි කියමුකෝ කෙනෙක් පාපයක් කරලා තියෙනවා. එක පාපයක් කරලා තියෙනවා. ඒ පාපයට වඩා බලවත් තව පාපයක් තියෙන්න පුළුවන්. එතකොට අර දැන් කරව පාප කර්මයට වඩා අරක ඉස්සරහට එන්න පුළුවන්. එතකොට අපි කියමුකෝ
පින කියලා එක පිනක් කරලා තියෙන පුණ්‍ය කර්මයක් කරලා තියෙන ඒකට වඩා බලවත් පින්කමක් තව එකක් තියෙන්න පුළුවන්. ඒක එන්න පුළුවන්. එතකොට ඔය වගේ ඒ වගේ එතකොට මේ විදිහට බුදුන් වහන්සේ අර පව්කල සියල්ලෝම දුගතිය උපදිති කිව්වම පව්කල සියල්ලෝම සුගතිය උපදිති කිව්වමයි පින්කල සියල්ලෝම සුගතිය උපදිති පින්කල සියල්ලෝම දුගතිය උපදිති කිව්වම ඒ නිගමන මේ එහෙම නියතිව එකට වැටෙනවා. ඒ වගේම තනි පුද්ගලයෙක් පාප කර්ම විතරක් නෙවෙයි කරන්නේ යා පුණ්‍ය කර්මත් කරනවා. ඒ වගේම පුණ්‍ය කර්ම කරන කෙනා අතින් පාප කර්ම සිදු වෙනවා. එතකොට අපි දැන් ඒකේ එකක් හඳුනගෙන පුණ්‍ය කර්ම කළා මෙයා යන්නේ සුගතියටමයි. මෙයා පාප කර්ම කළා යන්නේ දුගතියට. ඒක නෙවෙයි. එතකොට හේතුඵල විදිහට ගත්තහම පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය විවිධතා තියෙනවා. ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අර මේ හොඳ කර්ම සහ නරක කර්ම වල විපාක දෙන ස්වභාවය අනුව ඒ බලය අනුව ඒකයි තියෙන්නේ. මෙතන තියෙන්නේ හරි විචිත්‍ර බවක්. ඒ කියන්නේ මේ කර්මයේ විපාක දීම එක්තරා නිශ්චිත රේඛීය ස්වરૂපයකට නෙමෙයි තියෙන්නේ. සංකීර්ණයි. ඒ කියන්නේ නියති ස්වરૂපයක් ගන්නෙ නැහැ කියන එකයි. ඒක සංකීර්ණයි. දැන් ඇයි එහෙම වෙන්නේ? අර පව මැඩලන පාප කර්මයක්, පින මැඩලන පුණ්‍ය කර්මයක්, පව මැඩලන පුණ්‍ය කර්මයක්, පින මැඩලන පාප කර්මයක් තියෙන්නේ ඇයි? ඒකට හේතු කියනවා. හේතුව තමයි කෙනෙක් කරන ලද කර්මය හා එහි විපාකය පෙර ආත්මේ කරන ලද්දක්. පුබ්බේ චාස්ස කතං හෝති. පෙර ආත්මේ කරන ලද එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පසුව කරන ලද්දක්. පච්චාස්ස කතං ඒ කියන්නේ මේ වර්තම පස්සේ කරන ඊට පෙර දැන් පෙර කියන්නේ මෙතන පුබ්බේ කියලා කියන්නේ පෙර ආත්මේ කරන ලද එක. පස්සේ කියලා කියන්නේ මේ වර්තමාන ජීවිතේ කරපු එකක් වෙන්න පුළුවන්. මරණාසන්න අවස්ථාවේ කළපු එකක් වෙන්න පුළුවන්. අන්න ඒකයි තියෙන්නේ මරණ කාලයේ chance හොති. මේ තුන හරි වැදගත්. මේකේ එකතු කරලා ගත්තාම කෙනෙකුට මේ අර නියතිවාදයකට යන්න කර්මය පව් කරපු කෙනා අර ඒක වළක්වනවා බුදුහාමුදුරුවනේ. ඒක මේ මැදිහත් වීම ඇතුලේ එහෙම දෙයක් වීම එහෙම එකක් පිළිගන්න එහෙම එකක් කෙනෙක් විශ්වාස කරන්න ගත්තොත් අන්න ඒක දැන් මෙතනදී ඇත්ත වශයෙන්ම මේකින් කරලා තියෙන්නේ නියතියනේ. දැන් පව් කළ සියල්ලෝම දුගතිය උපදිති. ඒක නියතියක්. ඒක මේක ප්‍රතික්ෂේප කරනවා. ඒකයි ඒ මොකද හේතුව එහෙම වෙන්න බෑ. මොකද හේතුව ඒ පුද්ගලයා කරපු සමාලාවට ඒ පුද්ගලයා දුගතියට යන්නේ නැතුව සුගතිගාමී වෙන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව එක්කෝ එයා ගියාත්මේ කරපු ගිය ජීවිතේ කරපු හොඳක් වෙන්න පුළුවන් කුසල කර්මයක් වෙන. එහෙම නැත්නම් මේ ජීවිතෙත් එයා පවම කළා නැහනේ. පොඩි හරි කුසල කර්මයක්වත් කළා තියෙන්න පුළුවන්. මරණාසන්න වෙලාවේදී හිත හදාගත්ත වෙන්න පුළුවන්. ඒකට එතනත් අවස්ථාව තියෙනවා කෙනෙකුට නිවැරදි වෙන්න. ඒ ඔය බෞද්ධ සංස්කෘතියේ සමහර කියන්නේ වටිනාකම් තියෙනවා. ඒ බෞද්ධ සංස්කෘතිය හැම සංස්කෘතියකම වටිනාකම් තියෙනවානේ. අපේ බෞද්ධ සංස්කෘතිය ගත්තොත් ඒකෙත් වටිනාකම් තියෙනවා. ඒතකොට මේ වටිනාකම් වල එකක් තමයි ඔය මේ අපේ සම්ප්‍රදායේ තියෙනවානේ කෙනෙක් මරණාසන්න වෙලා ඉන්නකොට අපේ යාට ඊටාම යහපත් මරණයකට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන පරිසරය gedara නිර්මාණය කරනවා. gedara හරියට ඕවලේ හරියට නිර්මාණය කරනවා. එතකොට අපි දැන් ඔය අපේ සම්ප්‍රදායේ තියෙනවානේ ආසන්න බණ කියනවා කියලා එකක්. එතකොට එයාට දානයක් දීලා එයා ලවා පිරිකර පූජා කරලා දානයක් දීලා ඒ වගේ දෙයක් කළා. එතකොට ඒ අර චුතිචිත හදාගන්න කරන උදව්වක් ඇත්ත වශයෙන්ම. දැන් ඇත්ත වශයෙන්ම මේක අපි දැන් වර්තමාන සමාජයට ගෙනාවොත් මරණාසන්න විවිධ හේතු නිසා රෝගී වෙලා ඊළඟට අපි කියමුකෝ දරුණු රෝගාබාධ හැදිලා ඒ වගේම බරපතල විදියට මානසිකව කඩා වැටිලා මරණයටපත් වෙන කෙනෙකුට අපිට ජීවත් වෙලා ඉන්න හැටේට අපිට උදව් කරන්න පුළුවන්. එයාට එයාගේ මරණාසන්න වෙලාවේදී සිත හදාගන්න අවශ්‍ය කරන සහයෝගය දෙන්න පුළුවන්. අපි ගත්තොත් එimhe රෝහල් වල මරණාසන්නයේ දුක් විඳින අය ඉන්නවා. එතකොට ගෙවල් වල ඒ රෝගීන් දිහා අපිට සානුකම්පිතව බලලා ඒ අයට උදව් කරන්න පුළුවන්. දැන් අපි කියමුකෝ දැන් පිළිකාවක් වගේ දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක් සුවපත් කරන්න බෑ කියලා එයා දැනගත්තට පස්සේ එවැනි පුද්ගලයෙක් මරණාසන්න වෙලාවේදී දැන් මරණය එයාට ලියලා තියෙන්නේ. ඒකට එයා කොහොමද එයාට හරි පීඩනකාරී තත්වයකටපත් වෙනවා. එයා හරි දුක්ඛදායක තත්වයකටපත්. ඉතින් මෙන්න ඒ පුද්ගලයා අර
කඩා වැටෙන මනසින් යුක්තව ඒ වගේම දේශයෙන් යුක්තව දැන් සමහර පිළිකා රෝගීන් සුවපත් ඒ කියන්නේ සුවපත් කරන්න බැරි පිළිකා රෝගීන් අසාමාන්‍ය කෝපයකින් වෛරයකින් ඉන්නවා. දැන් අපිට පේන සමහර පිළිකා රෝගීන්ට උපස්ථාන කරන අයට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද අර ඒ අය අර රෝගීන් හරි දරුණු විදියට කිපෙනවා. දරුණු විදියට කලකිරීමටපත් වෙනවා. ඉතින් එතකොට දැන් එවැනි රෝගියෙකුට අපිට මේ සූත්‍රය කියවලා තේරුම් අරගෙන අපිට ඒ පුද්ගලයාට මරණාසන්න වෙලාවෙත් යහපත් වෙන්න උදව් කරන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න හැටියට. ඒතර මේ දේශනා අපි බලන්න ඕන අපිට වගේම අපි අනිත් අයටත් උදව් කරන්නනේ. ඉගෙන ගන්න ඕන අපි මේකේ. එතකොට දැන් දරුණු අපරාධකාරයෙක් අපි කියමුකෝ මරණාසන්න වෙලායි. එවැනි පුද්ගලයෙකුට අපිට උදව් කරන්න පුළුවන්. වෙනස් වෙන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. හොඳයි හම්දුනේ. අපි ඒ තවදුරටත් අපි නෑ එතකොට මේ මහකම්ම විභංග සූත්‍රයේ මූලික වශයෙන් ඉදිරිපත් කරන්නේ නියතිය හැටියට කර්මයේ නියතියක් හැටියට ඉදිරිපත් කරන එක ප්‍රතික්ෂේප කරගන්න. ඒ වගේම මේ කර්මයේ විපාක සංකීර්ණයි කියන්නේ විවිධයි කියන එක විචිත්‍රයි කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. ඒ විවිධත්වය තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ බොහෝ දුරට කර්මයේ කෙනෙකු අර වගේ නියතිවාදයකට යන්න පුළුවන් බුදුහාමුදුරක මෙතන වරක් වෙනවා. ඒක විවිධ වෙන්න පුළුවන් කියන අදහස එනවා. අපි එතනින් ඉස්සරහට යනවා. අපි ඊළඟට අපි සාකච්ඡාවේ ඊළඟ අවසාන සූත්‍රය අපි අද සාකච්ඡාවට භාජනය කරන චුල්ලකම්ම විභංග සූත්‍රය. මේ සූත්‍රය පිළිබඳව සූත්‍රය අධ්‍යයනය කරපු හුඟක් විද්වතුන් කියන බෞද්ධ ඒ කියන්නේ බුදුදහම පිළිබඳ ප්‍රවීණයන් ඒ කියන්නේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ සහ අපේ උගත් විද්වතුන් ප්‍රකාශ කරන්නේ මේ සූත්‍රයේ අන්තර්ගතයේ අනිත් සූත්‍රයට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගන්න. මේ සූත්‍රයේ අන්තර්ගතයේ තියෙන පොදු ලක්ෂණය තමයි මේක ජනකාන්ත ලක්ෂණය. ඒ කියන්නේ අර සමාජයේ ජනප්‍රිය කාරණාත් එක්ක බද්ධ වෙලා තියෙනවා කියන්නේ. මේකේ දාර්ශනික ස්වරූපයක් පෙන්වම් කරන්නේ නැහැ. එතකොට මේ සූත්‍රය ඒ නිසා නමුත් මේ සූත්‍රය හුඟක් ප්‍රසිද්ධයි. අපේ ශ්‍රාවකයන් අතර හුඟක් ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් තමයි මේ චුල්ලකම්ම විභංග සූත්‍රය. දැන් අපි පාඨශාලාවල ඉගෙනනකොට ඒ කියන්නේ බුද්ධ ආගම ගැන විශේෂ කර්මයේ පිළිබඳ විෂය උගන්වනකොට හරීම මේ නිතරම ඒ විෂය නිර්දේශ වලට ඇතුළත් කරන්නේ අර මේ චුල්ලකම්ම විභංග සූත්‍රය ඇතුළත් කරනවා. මොකද මේකේ තියෙන්නේ අර සමාජ සදාචාරයේ ගොඩනැගීම සඳහා ගත්ත මේ උත්සාහයක්. ඒ වෙනි ලක්ෂණ තමයි මේකේ හුඟක් තියෙන්නේ. අනිත් එක සමාජ සදාචාරය තමයි. නමුත් අර දාර්ශනික ස්වරූපයට වඩා මේක ටිකක් අර ජනප්‍රිය ලක්ෂණයි. මේකේ පසුබිම අපි කතා කරොත් මේකේ පසුබිම තමයි මේ තෝදෙය්‍ය පුත්ත සුබ කියන මානවකයා. ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්න. මේකට අපි අට කතාවට ගියොත් අට කතාව අපිට මේක ගැන විවරණය කරන්න වෙනම ස්වරූපයකින්. ඒ කියන්නේ මේකේ ඉතිහාසය පැහැදිලි කරනවා. මේ අට කතාවේ කියන්නේ මේ තෝදෙය්‍ය කියලා කියන්නේ මේ කොසල් රජුරුවන්ගේ පස්සේ නැති කෝසල රජුරුවන්ගේ පුරোহিত බ්‍රාහ්මණය. මේ පුද්ගලයා 80 කෝටියක් ධනෙ තිබුණු විශාල දීපලක් තිබුණු නමුත් ඒ වගේම මානෙන් අතිශය මේ උමතු භාවයටපත් වෙච්ච ඒ වගේම මේ ලෝභී පුද්ගලෙක් මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණය. එතකොට මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා පිළිබඳව මේ කතාව හුඟක් ජනප්‍රියයි. මොකද එයා ඒ මානෙ නිසාම ඊළඟ ආත්මෙදී එයා බල්ලෙක් වෙලා උපදින කතාවක් අට කතාවේ විස්තර කරනවා. එතකොට මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුතා තමයි සුබ කියලා කියන්නේ. තෝදෙය්‍ය පුත්ත සුබ කියලා කියන්නේ සුබ මානවකයා, සුබ තරුණයා. එයා ටිකක් ලස්සන කෙනෙක්. ඒ නිසා තමයි එයාට සුබ කියන නම යොදලා තියෙන්නේ. එතකොට මේ සුබ මානවකයාත් අර තාත්තගේ ගති ලක්ෂණමයි තිබුණේ. එයාත් හුඟක් මාන අධික පුද්ගලයෙක්. ඒ වගේම අධික ලෝභ පුද්ගලයෙක්. මෙයාටත් විශාල දේපලක් තිබුණා. මොකද තාත්තගේ දේපල තිබුණා. ඒ වගේම මෙයාත් විශාල ධනවතෙක්. හැබැයි මෙයා කිසිම දෙයක් පරිත්‍යාගශීලී කෙනෙක් නෙමෙයි. කිසිම දෙයක් පරිත්‍යාග කරේ නැහැ. කිසිම කෙනෙක් එක බෙදා ගන්න කැමති නැහැ. අධික මානෙන් යුක්ත පුද්ගලයෙක්. පියා වගේම අධික මානෙන් යුක්ත. ඒතර ඔහු මේ බුදුන් වහන්සේ හමුවට ගිහිල්ලා අහන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නෙට දෙන පිළිතුර තමයි මේ සූත්‍රයේ ඉදිරිපත් කරන්නේ.
ඇත්ත වශයෙන්ම මේ සූත්‍රය ටිකක් තේරුම් ගන්නකොට හරි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. මොකද මේකේ මේ මූලික වශයෙන් අහන්නේ විවිධත්වයට හේතු මොකක්ද කියලා. එතකොට කෝ බොහෝ ගෝතම හේතු කෝපච්චයෝ යේන මනුස්සානං ඒව සතං මනුස්ස භූතානං දිස්සන්ති හීන පනීතතා. මිනිසුන් අතර මේ උස් පහත් ભેදයක් තියෙන්නේ ඇයි කියලා අහන්නේ. මේ මිනිස්සු අතර උස් පහත් ભેදයක් තියෙනවා. ඒ උස් පහත් ભેදේ මොකද්ද? මේ තෝදේය පුත්‍රයා සුබ තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මේ ස්වාමීනි මේ සමාජයේ විවිධත්වයක් තියෙනවා. උස් පහත් තත්වයක් තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ ඒ උස් පහත් තත්වයන් පැහැදිලි කරනවා. ඔහු අහනවා. මොකද්ද උස් පහත් තත්වය? දීඝායුකා දිස්සන්ති මේ අපායුකා දිස්සන්ති. දීර්ඝායුෂ තියෙන මිනිස්සු ඉන්නවා, අල්පායුෂ මිනිස්සු ඉන්නවා. බොහෝ ආබාධ සහිත මිනිස්සු ඉන්නවා, ආබාධ රහිත අඩු අය ඉන්නවා. මහේසාක්‍ය මිනිස්සු ඉන්නවා, අල්පේසාක්‍ය මිනිස්සු ඉන්නවා. ඒ වගේම බොහෝ ධනවත් මිනිස්සු ඉන්නවා, දුප්පත් මිනිස්සු ඉන්නවා. උසස් කුලවත් මිනිස්සු ඉන්නවා, කුලහීන මිනිස්සු ඉන්නවා. ඊළඟට මෝඩ අනුවන මිනිස්සු ඉන්නවා, ප්‍රඥාවන්තයෝ ඉන්නවා. එතකොට මේ ඔහු දකින විවිධත්වය. එතකොට මේ සුබමානවකයා දකින විවිධත්වය එකල ಭಾರತයේ තිබුණු විවිධත්වය. ඔහු දකින විවිධත්වය කියන්නේ ඉන්දියානු දැන් මේ සූත්‍රයේ දේශනා කරන සන්දර්භයට අපි ගියොත් ඒ පසුබිමට ගියොත් ඒ පසුබිමේ පැහැදිලි කරන්නේ තෝදෙය සුබ අහන්නේ ඒ කාලේ සමාජයේ තිබුණු විවිධත්වය. මොකද්ද මේ ඉන්දියානු සමාජය කියන්නේ අපිට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට මේ විවිධත්වයේ අදටත් තියෙනවනේ. නමුත් එදා තිබුණ විවිධත්වයේ සමහර දේවල් හරි සැහැසි. දැන් අද තියෙන විවිධත්වයට වඩා වෙනස්. දැන් අපි කියමුකෝ ඒ කාලේ බ්‍රාහ්මණ ආධිපත්‍ය විසින් බ්‍රාහ්මණ ඉගැන්වීම මගින් තහවුරු කරපු එකක්නේ කුලවාදය. ඒතොර ඒක ඒ විවිධත්වය ඒ වර්ගීකරණය හරිම සැහැසි. විශාල ලෙස මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඒ කියන්නේ ශිෂ්ට පීඩාවට පත් කරන ඉගැන්වීමක්. එතකොට දැන් මේ තෝදෙය කියන්නේ බ්‍රාහ්මණයෙන්නේ. ඔහුත් ඒක අනුමත කරන එක්කෙනෙන්නේ. ඔහු බුදුන් වහන්සේගෙන් අහන්නෙත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් ඌට දෙන පිළිතුර තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ තියෙන ඔහු අහන ප්‍රශ්නෙට උත්තරය. එතකොට ඔහු අහන්නේ ඇයි මිනිස්සු දීර්ඝායස අල්පායස? ඇයි මිනිස්සු ආබාධ අඩු සහ වැඩි? ඇයි මිනිස්සු මහේසාක්‍ය අල්පේසාක්‍ය? ඇයි මිනිස්සු දුප්පත් පොහොසත්? ඇයි මිනිස්සු කුලවත් කුලීන කියලා වර්ග කරලා තියෙන්නේ කියලා. එතකොට මේවා තමයි ඔහු ඇයි මිනිස්සු මෝඩ සහ නුවණැති ප්‍රඥාවන්ත කියලා. එතකොට මේ ඔහු දැක්ක විවිධත්වය ගැන අහන්නේ. එතකොට මේ විවිධත්වයට මේ සූත්‍රයේ හරි පරිස්සමෙන් අපි අධ්‍යයනය කරන්නට ඕනේ. මේ සූත්‍රයේ මේ විවිධත්වය ගැන අහන්නේ. එතකොට බුදුන් වහන්සේ දෙන පිළිතුර තමයි කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ කම්මං සත්තේ විභජති අදිදං හිනපනිතාය. එතකොට මේ කර්මය මූලික කරගෙන ඉන්නේ සියලුම සත්වෝ කම්මබන්දු කම්මපටිසරණෝ කම්ම මේ කර්මය පිළිසරණ කරගෙන. කර්මය නැහැ කොට තියෙන්නේ. එතන කර්මය දායාද. කම්මං සත්තේ විභජති අදිදං හිනපනිතාය. එතකොට මේ සත්වයන් මේ විදියට හීන ප්‍රනීත වශයෙන් බෙදීමට බලපාන හේතුව මොකද්ද? කර්මය. කියන එකයි දෙන පිළිතුර. එතකොට ඉන් එහාට වෙන කාරණා විස්තර කරන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේ මේ තෝදෙය අහපු ප්‍රශ්නෙට හීන ප්‍රනීතතාවයට හේතුවනේ අහන්නේ. උස් පහත් ભેදයක් තියෙන්නේ ඇයි? බුදුන් වහන්සේ දීපු පිළිතුර තමයි කර්මය තමයි මේ විදිහට මේ වර්ගීකරණය කරලා තියෙන්නේ. මේක මෙතනින් මේක පොඩ්ඩක් නතර කරලා අපි මේ සමහර කාරණා ගැන අපි තව ටිකක් වෙනත් සූත්‍රات ආධාර කරගන්න ඕනේ මේක කියවන්න. මම අර කලින් සාකච්ඡාවේදී සඳහන් කරපු දෙයක් තමයි මේ බුද්ධ දේශනා කේවල වශයෙන් අරගෙන කතා කරන එක සමහර වෙලාවට කරුණු තේරුම් ගැනීම නොමග යවනවා. ඒ කියන්නේ මොකද බුදුන් වහන්සේ එක පුද්ගලයාටනේ දේශනා කරලා තියෙන්නේ. ඒකට එක සන්දර්භවල කියන නිසා මේ වචනේ වැදගත්. එහානේ සන්දර්භය. ඒ කියන්නේ එක තත්වයන් යටතේ ඒ පුද්ගලයාගේ ස්වභාවය ඒ පුද්ගලයා මුහුණ දීලා තිබුණු අත්දැකීම වෙන්න පුළුවන්. ඒ තත්වය යටතේ දුන්නු පිළිතුරක් වෙන්න පුළුවන් සමහර ඉගෙනීම. නේද? ඒකට ඒක නිසා අපි ඒක තේරුම් ගන්නට ඕන. දැන් මේ තෝදෙය
කියන්නේ අට කතාව වාර්තා කරන විදිහට බමුණෙක්නේ. ඒතකොට බමුණගේ ස්වභාවය ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. බමුණයි තාම එක්තරා විදිහක අහංකාර පරවස මේ විශේෂයෙන් මේ තාත්තා ගැනත් කියනවා පුතා ගැනත් කියනවා ආඩම්බරයි කියලා. ඒකට මානෙන් අධික කෙනෙක්නේ. එතකොට දැන් මේ සූත්‍රයේ මේ සමාජ විවිධත්වයට හේතු හැටියට බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ කර්මය. හැබැයි බුදුන් වහන්සේම දේශනා කළ තියෙන තවත් සූත්‍ර ගණනාවක් තියෙනවා. මේ විවිධත්වයට හේතුව කර්මය විතරක් නෙවෙයි. ඔව්. විවිධත්වයට බලපාන තව හේතු ගොඩක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම විවිධත්වයේ පිළිබඳව බුදුන් වහන්සේගේ ඉගැන්වීම ඇතුළත් වෙන එක සූත්‍රයක් නේ අරිය පරිේෂණ සූත්‍රය. එතකොට අර බුද්ධත්වයෙන් පස්සේ ලෝකේ දිහා බැලුවම ධර්මයේ දේශනා කරන්න උන්වහන්සේ කල්පනා කරනකොට උන්වහන්සේ ලෝකේ දැක්කේ කොහොමද? හරියට නෙළුම් මිලක් වගේ. නෙළුම් මිලක එක එක මට්ටමේ නෙළුම් මල් තියෙනවා වගේ මේ සමාජයේ විවිධ මට්ටමේ මිනිස්සු ඉන්නවා කියලා. ඒතකොට පුද්ගල පෞරුෂය ගැන උන්වහන්සේ විස්තර කරනකොට කියනවා රාග චරිත ඉන්නවා, දෝෂ චරිත ඉන්නවා, මෝහ චරිත ඉන්නවා, සද්ධා චරිත ඉන්නවා, බුද්ධි චරිත ඉන්නවා, විතක්ක චරිත ඉන්නවා ආදී වශයෙන්. ඉක්මනින් අවබෝධය ගත්තම අවබෝධයේ උග්ගටිතඤ්ඤ, විගතිතඤ්ඤ, ඤෙය්‍ය, විපචිතඤ්ඤ, ඤෙය්‍ය පද පරම ආදී වශයෙන් වර්ග කරනවා. එතකොට මේ වහා වැටහෙන අය ඉන්නවා, කරුණ සහිතව තේරුම් කරාට පස්සේ වැටහෙන අය ඉන්නවා. ඊට පස්සේ තවත් ටිකක් විස්තර කරාම වැටහෙන මොකොත්ම තේරුම් ගන්න බැරි පිරිසකුත් තියෙනවා. එතකොට ඔය විවිධ විස්තර. එතකොට පුද්ගලයාගේ ස්වභාවය ගත්තම ප්‍රඥාවන්තෙක් විදිහට පේනවා, නමුත් ඇතුළතින් මෝඩයි. සීලවතෙක් විදිහට පේන්නේ සිටිනවා, නමුත් දුස්සීලයි. දුස්සීලෙක් වගේ පේන්නේ සිටියට ඇතුළෙන් බොහොම සිල්වත් කෙනෙක්. ඒ රාළුයි වගේ පේනවා, නමුත් ඇතුළෙන් බොහොම මෘදු කෙනෙක්. আদি වශයෙන් අර පුද්ගල විවිධත්වයේ බුදුන් වහන්සේ විවිධ සූත්‍රවල විවිධ අවස්ථාවලදී ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ නිසා මේ කර්මයේම එකම හේතුව නෙමෙයි විවිධත්වයට. ඒකයි මම සඳහන් කරේ මේ සූත්‍රයේ විතරක් කේවල වශයෙන් අරගෙන විවිධත්වය ගැන මේ සලකා බැලුවොත් ඒක වැරදි. මේ සමාජ විවිධත්වයේ පිළිබඳව බුදුන් වහන්සේගේ දේශනා අපි එකතු කරොත් මේ විවිධත්වයේ හේතු ගණනාවක් තියෙනවා. විවිධත්වයට බලපාන හේතු තියෙනවා. ඒවා සමහර ඒවා කර්මය, සමහර ඒවා වෙනත් මනෝ විද්‍යාත්මක සාධක, සමහර ඒවා සමාජ විද්‍යාත්මක සාධක, සමහර ඒවා ආර්ථිකමය සාධක. දැන් මේ විවිධත්වයට එකක් නෙමෙයි බලපාන්නේ. නමුත් මෙතන කියවෙන විදිය ගත්තොත් එහෙම එකක් විතරක් මෙතන එකක් විතර එනවා මේ සූත්‍රේ. ඊළඟට මේකෙදී බුදුන් වහන්සේ ඊළඟට දැන් සුබ ඇහුවනේ මේ විවිධත්වයට හේතුව බුදුන් වහන්සේ දී කෙටි පිළිතුර තමයි කම්මං සත්‍යේ විවජ්ජිත දැන් හින කර්මය තමයි මේ විවිධත්වයට හේතුව. සුබට ඇත්තටම තේරුන්නේ නැහැ මේක. ඊට පස්සේ නැවත අහනවා මේ ප්‍රශ්නේම අහනවා මට ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ මේකට විස්තර කරලා දෙන්න කියලා. එතකොට බුදුන් වහන්සේ අර සුබ අහපු ප්‍රශ්නේම ආපහු විශ්ලේෂණය කරනවා. සුබ අහපු ටික තියෙනවනේ. ඔව්. මේ තෝදීය පුත්‍ර සුබ ඇහුවේ උදාහරණයක් ඇටියට අල්පායුක්ෂ වෙන්නේ දීර්ඝායුක්ෂ වෙන්නේ නැහැ කියලා. අන්න ඒකටම උත්තරේ දෙනවා ඊට පස්සේ. ඒකම අරගෙන උත්තරේ දෙනවා. එතකොට උන්වහන්සේ බුදුන් වහන්සේ දෙන පිළිතුර තමයි අල්පායුක්ෂ වීමට හේතු වෙන්නේ මොකද්ද? ප්‍රාණඝාතය. දීර්ඝායුක්ෂ වීමට හේතු වෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා. අර ආපු ප්‍රශ්නෙටමයි උත්තරේ දෙන්නේ ඍජුවම. ඇහුවේ අල්පායුක්ෂ වෙන්නේ ඇයි දීර්ඝායුක්ෂ වෙන්නේ? බුදුන් වහන්සේ කිව්ව සඳහන් කරේ දේශනා කළේ ප්‍රාණඝාතය තමයි අල්පායුක්ෂ වෙන්න හේතුව, ප්‍රාණඝාතයෙන් වැළකීම තමයි දීර්ඝායුක්ෂ වීමට හේතුව. ඊළඟට ආබාධ බහුල වෙන්න හේතුව මොකද්ද? හිංසාව, අනිත් අයට හිංසා පීඩනය කිරීම. ඒක ඊටාම ලස්සනට මේ සූත්‍රයේ විහෙට ජාතික කියලා කියන්නේ හරි ලස්සනට විස්තර කරනවා සූත්‍රයේ එක පාඩය. අනිත් අයට ගල් මුල් වලින් පහර දෙන එක, පොළො මුගුරු වලින් පහර දෙන එක. ඒ කාලේදී ඇත්තටම සමහර විට මේ පුද්ගලයා හැම කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට කෙනෙක් වෙන්න පුළුවන්. ආඩම්බර, ධනවත්, ඒ පුද්ගලයාගේම චරිත වෙන්න පුළුවන්. මෙතන මේ අනිත් පැත්තට ප්‍රශ්න කරන්නේ. ඉතින් එතකොට එතකොට මේ හිංසනේ ඒ කාලේ තිබුණේ දැන් අපිට හිංසනේ ඊට වඩා විශාලයි. දැන් මේකේ දැන් ඒ කාලේ තිබුණේ මේ සූත්‍රයේ විස්තර කරන විදිහට ගල් වලින් පහර දෙන එක, පොළු වලින් පහර දෙන එක, ආයුධ වලින් පහර දෙන එක. නමුත් දැන් හිංසනේ උඟක් ඊට වඩා මාධ්‍ය පුළුල් වෙලානේ. ඒතකොට අනිත් අය පීඩනයට ලක් කිරීම විවිධ අංශ වලින් කරන්න පුළුවන්.
දැන් මෙතන මේ පුද්ගලයා මම ගොඩක් උනන්දුයි හාන්නේ මේ ඉගෙනවීම වෙනස්නේ අනිත් ඒවට වඩා මුළු සමස්ත කර්මයේ සම්බන්ධ සාකච්ඡාවට වඩා මේක වෙනස්. ඒ කියන්නේ හරියට මෙහෙම කළොත් මෙහෙම වෙනවා. මෙහෙම කළොත් හරි නියති ගතියක් තියෙනවා. අර මුල්ලි සූත්‍රයේ නියතියක් නැති తত্ত্বය මෙතන නියති බව. ඒ නිසාම තමයි හම්දුරනේ මේක අර බෞද්ධ පරිශ්‍රකයන් බෞද්ධ ධර්ම ගැන ගැඹුරින් අධ්‍යයනය කරපු විද්වතුන් කියන්නේ මේක අර කම්මසරික්කතා සංකල්පයට ආසන්න යනවා. මේකේ ජනකාන්ත ලක්ෂණ තියෙන එකයි. දැන් මේ ආభాසයේම තියෙනවානේ පේතවත් විමානවත්වයට යනකොට. පේතවත් විමානවත්වවල ඉදිරිපත් කරන කම්මසරික්කතා සංකල්පයට කරන ලද කර්මයට ක්‍රියාවට අනුරූප ප්‍රතිඵල කියන එක ඒ සූත්‍ර ඒ වගේ ග්‍රන්ථවල තියෙනවා. ඒතර මේකෙන් ඒක පෙන්වන ඒ වගේ ලක්ෂණ සහිතව. දැන් උදාහරණයක් ඇටියට අපි කලින් සාකච්ඡා කරපු කම්මනිදාන සූත්‍රය, ඊට පස්සේ ලෝණපල සූත්‍රය, ඊට පස්සේ අද අපි කතා කරපු රාහුලවාද සූත්‍රය, ඊට පස්සේ මහා කම්ම විභංග සූත්‍රය, ඊට වඩා ඒ සූත්‍ර වලට වඩා හාත්පසින්ම වෙනස් විවරණයක් මෙතන තියෙන්නේ. මෙතනදී හඳුරු මතු කරපු එකක් අර සන්දර්භය දෙක තමයි පුද්ගලයා මේ පුද්ගලයාගේ චරිතයේම ලක්ෂණ වෙන්න පුළුවන්. මේ වගේම තියෙනවා නේද හඳුනේ වසල සූත්‍රය. ඒක ඒ අදාළ පාත්‍ර වෙන පුද්ගලයාම ඉලක්ක කරපු උත්තර එතන තිබෙන බව පේනවා. මේකෙත් එහෙමම වෙන්න පුළුවන්. මේ ගල් මුල් වලින් මිනිසුන්ට පහර දෙන සමහරට ඉඩම් හිමි එහෙම වෙනවනේ. තමන්ගේ වත්තට කවුරු ආවොත් එළවන අර ඒ වගේ එවැනි චරිතයක් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයාට දුන්න උත්තරේ වෙන්න පුළුවන් මේක. එතකොට ඊළඟට හිංසා කිරීම ආබාධ බහුල වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒකයි. එතකොට ඊළඟට දුර්වර්ණ වෙන්න හේතුව ක්‍රෝධය කියන එක. ඒක අපිට ඉතාම පැහැදිලියි. මිනිස්සු ක්‍රෝධ කරන්න දුර්වර්ණ වෙනවා. ඒ කියන්නේ ක්‍රෝධය නැත්නම් වෛරය ඒක අපේ දුර්වර්ණ වීමට ඒක හේතුවක්. ඊළඟට අල්පේ සාක්‍ය වීමට හේතු වෙන්නේ ඊර්ෂ්‍යාව. අනිත් අයට ලැබෙන ප්‍රතිලාභ වරප්‍රසාද ගැන ඊර්ෂ්‍යා කරන එක අල්පේ සාක්‍ය වීමට හේතු වෙනවා. ඊළඟට ලෝභකම පරිත්‍යාගශීලී නොවීම මේ අල්ප භෝග ඇතුව උපදින්න දුප්පත් වෙලා උපදින්න බලපානවා කියන එක. ඉතින් දැන් අර ඔබ වහන්සේ සඳහන් කරා වගේ මේ තෝදෙයියත් උසාර ධනයත් තිබු කෙනෙක් හැබැයි ලෝභ පුද්ගලෙන් දෙන්නේ නැහැ කාටවත්. එතකොට මේ පුද්ගලයාට බුදුන් වහන්සේ වෙනත් ක්‍රමයකින් කියන්නේ ඔබ මේ ආත්මේ බොහොම ධනවතෙක් වෙලා හිටියට ඕකේ ඊළඟ ආත්මෙදී ඔබට ওই ධනෙ හම්බෙන්නේ නැහැ. මොකද දැන් ලෝභ නිසා කියලා. දැන් කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ, පරිත්‍යාග කරන්නේ. එතකොට එහෙම අදහසක් ගන්න පුළුවන්. ඊළඟට මානය කුලීන බවට සහ කියන්නේ කුලහීන බවට හේතු වෙනවා කියන එක. එතකොට ඒක කියන්නේ මානය විතරක් නෙමෙයි මානය මූලික කරගෙන හිංසා පීඩා කිරීම. මේ සූත්‍රයේ ඉතාම පැහැදිලිව ගන්න ඉදිරිපත් කරනවා මේ මානය ඇති වුණාට පස්සේ මිනිස්සුන්ට නිନ୍ଦා අපහාස කරන මානය නිසා නිନ୍ଦා අපහාස කරන ජාතියෙන් ගෝත්‍රයෙන් නමින් පළාත සංස්කෘතිය ඒ වගේම දේශය ඒ විවිධ විදිහට උපයෝගී කරගෙන මිනිස්සුන්ට නිନ୍ଦා අපහාස කරන එක. දැන් මිනිස්සුන්ගේ ශරීර අවයව අරගෙන නිନ୍ଦා අපහාස කරන එක. මිනිස්සුන්ගේ චර්යාවන් අරගෙන නිନ୍ଦා අපහාස කරන එක. එතකොට මිනිස්සුන් අව탁සේරු කරන එක. මිනිස්සුන්ට ගරු කළ යුත්තට ගරු නොකරන එක. මේ කියන්නේ පිළියුත්ත නොපදින එක කියලා කියන්නේ. එතකොට මේ විදිහ එකකින් කියන්නේ මිනිස්සුන්ට හැම කෙනෙකුටම ආත්ම ගරුත්වයක් තියෙනවා. ඒ ආත්ම ගරුත්වය කෙලසෙන විදියට මිනිස්සුන්ට සලකන එක. එතකොට ඒවා තමයි මේ මානය කියලා විස්තර කරන්නේ. නිකම් තනි මානය කිව්වට ඒ මානය තුල හිංසාව මානය තුල මානය මේ මානසික ධර්මයක්නේ. ඒ මානසික ධර්මයේ ක්‍රියාත්මක වෙලා ඇතිවන චර්යා පද්ධතිය සමාජයට අහිත කරයි. එතකොට මේ මානය නිසා කෙනෙක්ගේ වරප්‍රසාද අහිමි කරනවා. දැන් අපි දන්නවා ලංකාවේ ගත්තත් ඉන්දියාවේ ගත්තත් මේ කලාපයටම ආවේනික විශාල සමාජ අර්බුදයක් නෙමේ කුල පීඩනය කියන එක. එතකොට දැන් කුල මානෙන් මත් වෙලා. එතකොට මේක බුදුන් වහන්සේ ඉතා පැහැදිලිවම විස්තර කරනවානේ මේක සමාජයෙන් තුරන් කළ යුතු දෙයක් හැටියට. ඒ කියන්නේ වාසෙට්ට සූත්‍රය, අසලායන සූත්‍ර වගේ මේ සූත්‍ර දේශනාවල මේ බ්‍රාහ්මණ ඉගැන්වීම සරේ ප්‍රතික්ෂේප කරනවා. බුදුදහමෙන් ඇත්තටම දැන් අපිට ගත්තොත් එහෙම ඉන්දියාවේ තියෙන කුලවාදයේ තරම් දරුණු කුලවාදයක් ලංකාවේ නැත්තේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිහිට නිසා. මොකද මේ ධර්මයේ තුලින් මේක මේ
මේකේ තියෙන ප්‍රබල බව දුර්වල කරලා තියෙනවා. මේකට වටිනාකමක් දෙන්නේ නැහැ. නමුත් අපේ ආභ්‍යන්තර සමාජය තුළ විශේෂයෙන්ම බෞද්ධ සංස්ථාව තුළම මේක යටින් දිවෙන රේඛාවක් හැටියට පත් වෙලා තියෙනවා. ඒකයි ඛේදවාචකය. කියන්නේ අපේ බෞද්ධ සමාජයේ දීපැවිදි දෙගොල්ලම මේක මේ තිරේ පිටිපස්සෙන් මේක වටිනාකමක් හැටියට පිළිගෙන තියෙනවා. ඒක ඊටාම ඛේදවාචකයක්. දැන් බුදුන් වහන්සේ නිර්මාණය කරපු සංඝ සමාජයේ මේ කියන දුර්වලතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු සංඝ සමාජයන්නේ අංගුත්තර නිකායේ පහරාද සූත්‍රයට ගියත් පහරාද සූත්‍රය අපි කියවනවා නම් අපිට ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් අර ගංගා යමුනා චිරවතී ඒ වගේ මේ කියන සිව් ගංගාවන් ගලාගෙන එන ජලයේ මුහුදට ගියාට පස්සේ එකම ලලවන රසයෙන් යුක්තව හඳුනා ගන්නවා වගේ බ්‍රාහ්මණ ක්ෂත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන සියලුම වර්ණ වලින් ඇතුළත් වුණු සංඝ සමාජයේ සාක්‍ය පුත්‍ර සමාජය කියලා හඳුන්වනවා කියන්නේ. එතකොට දැන් මේ සංවිධානයේ තුළ තනතුරු දුන්නේ වරප්‍රසාද ලබා දුන්නේ සහ මේ ඒ කියන්නේ මේ ඒක පදනම් කරගන්න නෙවෙයිනේ. දැන් බුදුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක කියන්නේ අර ඊතදග්ගපාළියේ තියෙන විදිහට බුදුන් වහන්සේ ඇතම් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට විශේෂ තනතුරු ප්‍රදානය කරන්නේ. ඒ තනතුරු නෑ එතනදී ඒක පාවිච්චි කරන්නේ. ඒ වගේම දැන් මෙතන එන මේ ඉගෙනීම අර නජච්ඡාවසලෝ හෝති ඒකටත් පටහැනි. එක්තරා විදිහක පටහැනි කියන පටහැනි ගතියක් තියෙනවා. උපත මතයි පුද්ගලයෙක් උසස් කුල හෝ පහත් කුල වෙන්නේ කිව්ව ගමන් අර ඉගෙනීමට හැබැයි මෙතනදී හාමුදුරනේ අපි මතු කරගන්නට ඕන මේ කියන මේ විභේදනයට බලපාලා තියෙන මේ කර්මයේ පසුබිමේ තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම. ඇත්තටම මේ මනෝවිද්‍යාත්මක පදනම තමයි මෙතනදී අපි හරේ හැටියට ගන්න ඕන. ඒතර මේකෙන් අපි කරන්නේ මේකෙන් අපි මතු කරන සදාචාරාත්මක පැත්තක් තියෙනවානේ. ඒකත් තමයි ප්‍රාණඝාතයෙන් වළකින එක. අනිත් පැත්තෙන් ඊර්ෂ්‍යා නොකරන එක, ක්‍රෝධ නොකරන එක, මානෙන් තොරවීම, පරිත්‍යාගය. ඒතර මේ කාරණා අපේ සාමාන්‍ය ප්‍රබුද්ධ සමාජයක තිබිය යුතු ලක්ෂණනේ. ඒ කියන්නේ දැන් මේ අපි කියමු කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය. දැන් ප්‍රාණඝාතය කියව මෙතන මිනිස්සු විතරක් නෙමෙයි සතුන්ට ඇතුළත් කරලා තියෙනවා. එතකොට මේක ඊළඟට අනිත් එක තමයි හිංසනය. මොනම ආකාරයකට හිංසනයක් අනුමත කරන ආගමක් නෙමෙයි බුදුදහම. ඒතර අපේ ඉතිහාසය ගත්තත් ඉතිහාසයේ පුරාමත් හිංසනයේ පිටු දැකපු චින්තනයක් මේ බුදුදහම කියලා කියන්නේ. නමුත් අපිටත් සමහර නරක ලක්ෂණ තියෙනවා. එතකොට නමුත් ආගමික වශයෙන් ගත්තොත් එහෙම ආගමික ඉතිහාසයේමත් හිංසනයේ පිටු දැකපු චින්තනයක් තියෙනවා. දැන් එතකොට ඒක බුදුන් වහන්සේ ජීවමාන අවදී ඉඳලාම හිංසනයේ පිටු දැක්ක ආගමක්. එතකොට එවැනි හිංසනයක් සමාජයක තියෙනවා කියන්නේ ඒ සමාජයේ ප්‍රබුද්ධ සමාජයක් නෙවෙයි. එතකොට දැන් මානෙන් මත් වෙලා ජාති මතය, කුල මතය, ගෝත්‍ර මතය නිසා ඒ වගේ මත් වෙලා අනිත් අය හිංසාවට පීඩාවට ලක් කරන එක මේ ඉගැන්වීම හරහා සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට එතකොට මෙන්න මේ කියන කාරණා මේ සූත්‍රයේ ඉදිරිපත් කරන කාරණා මේ අර කේවල වශයෙන් ගන්න නැතුව අනිත් බුදුදහමේ අනිත් කාරණාත් එක්ක සංසන්දනය කරලා ගන්නවා. ඒකයි. එතෙන්දී කර්මයේ සම්බන්ධ බෞද්ධ ඉගෙනීම මොකක්ද කියන එක අර සමස්ත වශයෙන්ම ගන්න අතරම මේක දේශනා කරපු පුද්ගලයා සහ යාගේ පසුබිම කියන එකත් එක්ක මේකේ තියෙන සමහර කාරණා අඳුන ගන්න වේවි. ඒක දැන් මේ සූත්‍රය ගත්තම මම කැමති මෙතන සඳහන් කරන්න මේකෙන් අපිට ගන්න පුළුවන් සාරය මේ සූත්‍රයේ. එකක් තමයි මේ මනෝවිද්‍යාත්මක පදනම. මේ විවිධත්වයේ කෙරේ බලපාලා තියෙන මනෝවිද්‍යාත්මක පදනම. එතකොට ඒවා අතර තියෙන සමාජමය බලපෑම. දැන් කෙනෙක් ප්‍රාණඝාතය කරනවා කියන්නේ ඒකේ විශාල සමාජ බලපෑමක් තියෙනවානේ. කෙනෙක් හිංසා කරනවා කියලා කියන්නේ අනිත් අයට ඒක සමාජ බලපෑමක්. කෙනෙක්ගේ මානය විශාල සමාජ බලපෑමක් තියෙනවා. ඒ වගේම කෙනෙක්ගේ පරිත්‍යාගය විශාල සමාජ බලපෑමක් තියෙනවා. එතකොට ඒක නිසා මේකේ ඉදිරිපත් කරන විශේෂත්වය තමයි මේ මනෝවිද්‍යාත්මක පදනම. ඒක ඒ සමාජයට හිතකර පැත්ත ප්‍රවර්ධනය කිරීම, අහිතකර පැත්ත වැළැක්වීම. දැන් ඔතනදී තව එකක් තමයි දැන් අපි කියමුකෝ අපි කැමතිනේ දීර්ඝායුෂ ලබන්න. ඉතින් දීර්ඝායුෂ ලබන්න කැමති කෙනාට
අපි කිව්වොත් එහෙම ඔයා ප්‍රාණඝාතය කරන්න එපා කිව්වොත් ඔන්න පිළිගන්න පුළුවන්. මොකද එයාගේ අභිලාෂය මේ දීර්ඝායුෂ ලැබීම. එතකොට ඒ නිසා ඒ මාර්ගයෙන් හරි ප්‍රාණඝාතයෙන් වළකින එක එකක් හොඳයි. මං හිතන්නේ මේක මේ කාරණා ඉදිරිපත් කරලා තියෙන යම් උපයෝගිතාමය පදනමකින්. උපයෝගිතාමය පදනමකින්. මහා විශාල ධනයක් තියෙන කෙනෙක් තුළ ලෝභී පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා පරිත්‍යාගය සඳහා පෙළඹවීමට අපිට යොදන්න පුළුවන්. ඔයාට මේ ජීවිතේ ඔය වගේ විශාල ධනයක් ලැබිලා තියෙන පෙර ආත්මේ පරිත්‍යාගය නිසා මේ ඊළඟ ජීවිතෙත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන අනිතර පරිත්‍යාග කරන්න කියලා. දාන අධ්‍යාසය වර්ධනය කරන්න උපයෝගිතාව. ඔයා ඔය ලෙඩ රෝග ඇදලා ඉන්න ඔය විදියට මේ දරුණු විදියට මේ අන්තයට හිංසා කරපු නිසා ඒක නිසා මේ ඊළඟ ජීවිතේටවත් යහපත් නිරෝගී ජීවිතයක් සඳහා හිංසා කරන්න එපා මිනිස්සුන්ට. දන්නේ ඒ වගේ උපයෝගිතාමය පදනමකින් තමයි මං හිතන්නේ මේ සාකච්ඡාව මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟ එකක් තමයි මේ සූත්‍රයේ තව විශේෂත්වයක් තමයි ස්ත්‍රී පුරුෂ දෙන්නම ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඉත්තිවා පුරිසෝවා කියලා. මේක මේ අර ස්ත්‍රී පුරුෂ භාවය මේක නොසලක හැරලා නැහැ. ඒ කියන්නේ දෙකම එක සමාන තත්ත්වෙන් සලකන්නේ. ඒ කියන්නේ ස්ත්‍රියක් ප්‍රාණඝාතය කරත් ඒකමයි පුරුෂයෙක් කරත් එහෙමයි. ස්ත්‍රියක් මානෙන් මත් වුණත් එහෙමයි පුරුෂයෙක් මාන. ඒක ස්ත්‍රී පුරුෂ විවේදනයක් නෑ. ඒක එක කාරණයක්. අනිත් එක තමයි දැන් මේකේ තියෙන සමහර කාරණා බුදුන් වහන්සේ වෙනත් සූත්‍ර දේශනාවලදී ඊටාම පුල් විදිහට සාකච්ඡා කරලා තියෙනවා. අපි මෙතනදී මත කරපු අර කුලය පිළිබඳ ප්‍රශ්නේ. මේ සමස්තයක් විදිහට ගත්තම මේ විවිධත්වයට සමාජ විවිධත්වයට බලපාන විවිධ හේතු බුදුන් වහන්සේ වෙනත් සූත්‍ර දේශනාවල ඉදිරිපත් කරලා තියෙනවා. මේ සූත්‍රයේ අර තෝදේය සුබ අහපු ප්‍රශ්නේ ඊටාම මේ සංක්ෂිප්ත ප්‍රශ්නයක්. කියන්නේ එක්තරා විදිහක ඍජු උත්තරයක් බලාපොරොත්තු වෙච්ච. ඒ වගේම එයාට අර මුලින් කියපු දේ තේරුනේ නැහැ කිව්වනේ. ඒ කියන්නේ මෙයාට මේ විදිහට තමයි කියන්න වෙන්නේ නේද? ඔව්. එතකොට දැන් ඒ නිසා මේ සූත්‍රයේ තියෙන්නේ අර ජනකාන්ත ලක්ෂණයත් වශයෙන්. එතකොට දැන් මේකෙන් අනිත් පැත්තෙන් තවත් දෙයක් ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ දැන් මේ අපි කිමුකෝ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකෙන් මේ කුලය කියන එක වගේ දෙයක් නේ බරපතල ප්‍රශ්නේ මේ සූත්‍රයේ ඉදිරිපත් කෙනෙක් කියන්න පුළුවන් මේක නෑ මේක තහවුරු කළා නෑ මේකෙන් තහවුරු කළා නෑ. මේක තහවුරු කළා නෑ මොකද ඒකට හේතු වෙන මනෝවිද්‍යාත්මක පදනම මානය. ඒක නැති කරගත යුතුයි කියන එක අවධාරණය කරලා තියෙනවා. මානෙ මොන විදිහකින්වත් හොඳ නෑ. කියන එක මේක මේ අවධාරණය කරලා තියෙනවා. ප්‍රාණඝාතය හොඳ නෑ. එතකොට මේ හිංසනය හොඳ නෑ. ඒ කියන්නේ මේ ඉගැන්වීම මූලික බුදු සමයේදී ගන්වන ඒ අනිකුත් කාරණා කිසිවක සමග ගැටෙන්නේ නැහැ. නෑ ගැටෙන්නේ නැහැ. අත් වශයෙන් මේක ප්‍රවර්ධනය කරනවා. මෙතන ගැටලුව තියෙන්නේ එක්තරා නියතිවාදයක් වෙනවා. අනේ නියතිවාදය ගැන කතා කරන්න වෙන්නේ මේ කතා කළේ කාටද කියන එක සහ අනිකුත් කර්මය සම්බන්ධයෙන් තිබෙන ඉගැන්වීම් එක අරගෙන. ඔව් දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම දීර්ඝායුෂ වීම කියන එක. එතකොට බුදුන් වහන්සේ මේ වෙනත් සූත්‍ර දේශනාවල ඉදිරිපත් කරලා තියෙනවානේ මේ දීර්ඝායුෂ ලැබීමට හේතු වන කායික අභ්‍යාස මානසික අභ්‍යාස ආයු සම්නත්තනික ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අර මේ බුදුන් වහන්සේම එක අවස්ථාවකදී කියනවානේ අර මේ පංච ඉට්ඨ ධම්ම සූත්‍රයේ මේ දීර්ඝායුෂ ලැබෙන්න ආයාචනා කරාට ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ කියලා. අපි පුණ්‍ය පිළිබඳ සාකච්ඡාවේදී ඒක අවධාරණය කරානේ. ඒකට අවශ්‍ය කරන ප්‍රතිපදාව අනුගමනය කරන්න. එතකොට ඒක දීර්ඝායුෂ ලැබෙන්නේ ඒක බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ව්‍යායාම, ප්‍රත්‍ය ආහාර, එතකොට මානසික පාරිශුද්ධත්වය ඒ ඔක්කොම එකතු වෙලා තමයි එන්නේ. ඉතින් මේක එක හේතුවක්. දැන් අපිට ගියොත් එහෙම මේ අපිට උන්වහන්සේ පැහැදිලි කරනවානේ කම විපාක ජාබාධා, උත්තු පරිණාම ජාබාධා, විසම් පරිහාර ජාබාධා, ඕපක්කමික ආබාධා එතකොට විසම් පරිහාර ජාබාධා කියලා. එතකොට දැන් ඒකතනම කර්මය එකක් ආබාධ වලට හේතුව ඒ කර්මය එක හේතුවක් විතරයි. මෙතන තියෙන්නේ ඒකයි. ඒකට අර බුදුන් වහන්සේ කර්මය කියන හේතුව විතරක් මෙතන පැහැදිලි කරලා තියෙනවා. අපි අද සාකච්ඡාවේ සමස්තය අපි
ගෙන આવුත් හාමුදුරුවනේ අද සූත්‍ර 3ක් ඔස්සේ අපි ශ්‍රාවුලවාද සූත්‍රයේ අපේ මූලික සාකච්ඡාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පුද්ගල චර්යාව, පුද්ගල ක්‍රියාව විනිශ්චය කිරීමේ බලය පුද්ගලයාට තියෙනවා. එමනම් පුද්ගලයාට පුළුවන් එම ක්‍රියාව කරන්න පෙර කරන අවස්ථාවේදී කරලා ඒ විනිශ්චය කරගෙන ඊට අවශ්‍ය කරන පිළිවෙල අනුගමනය කරන්න. එතනදී බලාපොරොත්තු වෙන්නේ සදාචාර ප්‍රවර්ධනය. කියන්නේ වඩාත් යහපත් පුද්ගලයෙක් නිර්මාණය. එතකොට අපිට යම්කිසි ක්‍රියාවක් අකුසල නම්, සාවද්දිය නම්, සමාජයට හානි කරන නම් ඒකෙන් බලකි. ඊට පස්සේ අපි මේ සූත්‍රයේ හුඟක් මතු කරපු කාරණයක් තමයි අර ඒකේ අවසානයේ තියෙන ආයති සංවරය ඇති කරගන්නේ කොහොමද? නිවැරදි වෙන්නේ කොහොමද? නිවැරදි වෙන්නේ. එතකොට හැම කෙනෙකුටම නිවැරදි වීමේ අවස්ථාවක් තියෙනවා. නිවැරදි වීමේ අවස්ථාවක් තියෙනවා. අන්න ඒක තමයි අපි අර කලින් මතු කරේ ඔය සදාකාලික පෞකාරය කියන අදහස. ඒ නිසා ඒක පිළිගන්න බෑ කියන එක. ඒකට නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. කියන්නේ වැරදි වෙනවා මිනිස්සු අතින්. නමුත් මේ මිනිස්සු හැමදාම එතනම නෙවෙයි නතර වෙන්නේ. මේ මිනිස්සුන්ට ගැලවීමක් තියෙනවා. යන්න පාරක් තියෙනවා. දෙවෙනි සූත්‍රයේදී අපි කතා කරේ කර්මයේ දාර්ශනික පදනම ගැන කතා කරේ. අර නියති ස්වરૂපයකට යන එක බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මොකද කර්මයේ විපාක වල තියෙන සංකීර්ණ බව, විචිත්‍ර බව, විවිධත්වය තමයි තියෙන්නේ. සුල්ලකම්ම විභංග සූත්‍රය උඟ ජනප්‍රිය සූත්‍රයක්. උඟක් ජනප්‍රිය එකක්. ඒ කියන්නේ මොකද පාසල් විෂය මාලාවේ ඉඳලා උගන්වන සූත්‍රය උඟක් ජනප්‍රිය එකක්. ඒකේ මූලික අරමුණ නම් සමාජ සදාචාරය ගොඩ නැගීම කියන එක. එතකොට ඒක තුළ අර සමාජ විවිධත්වයට කර්මය එක හේතුවක් හැටියට ඉදිරිපත් කරනවා. විවිධත්වයේ සඳහා විවිධ හේතු තියෙනවා. ඒක පැහැදිලි කරලා තියෙන වෙනස් සූත්‍රවල. මේ සූත්‍රයේ මූලික තේමාව වෙලා තියෙන්නේ මේ හීන ප්‍රණීත බවට හේතු වෙන එක හේතුවක් විස්තර කිරීම කර්මය. ඒකෙත් තියෙනවා මේ කේවල වශයෙන් ගන්න නැතුව අනිත් ඒවාත් එක්ක සම්බන්ධ කරලා ගන්න ඕන මේ කාරණා. එතකොට මේ ඒක නිසා මේ කියන දුර්වලතා බුදුන් වහන්සේ කිසිසේත්ම අනුමත කරලා නැහැ. කිසියම් දෙයකට නිල වටිනාකමක් දීලා නැහැ. මේ තියෙන දුර්වල සමාජ දුර්වලකම් වලට සමාජයෙන් බැහැර කළ යුතු සංකල්ප වලට උන්වහන්සේ නිල වටිනාකමක් දීලා නැහැ. කෙනෙකුට මේක හරහා නිල වටිනාකමක් ගන්න උත්සාහ කරනවා නම් ඒක වැරදි ඇත්තටම. එහෙම නිල වටිනාකමක් දීලා නැහැ කොහෙවත්. අර තෝදේ අහපු ප්‍රශ්නෙට තමයි උන්වහන්සේ පිළිතුරු දුන්නේ. එහෙමනම් අද දවසේත් අපේ සාකච්ඡාව නිමාවට ළඟා වෙනවා. කර්මය සම්බන්ධ සාකච්ඡාවේ මුල් බුදු සමයේ කර්මය සම්බන්ධයෙන් තිබෙන සූත්‍ර, ඒවායේ ඇති විවිධතා, ඊළඟට ඒවා තේරුම් ගැනීමේදී සමස්ත වශයෙන් බුදුදහමේ එන දර්ශනය, කර්මය සම්බන්ධයෙන් එන සමස්ත ඉගැන්වීම් එක්ක අරගෙන බැලීමේ ඇති වැදගත්කම මෙතනදී සාකච්ඡා වුණා. මම හිතනවා මුල්ම ඉගැන්වීම් වල කර්මය සම්බන්ධයෙන් තිබෙන අදහස කොයි වගේද කියලා මම හිතනවා ඔබ හැමදෙනාට නිරවුල් දැක්මක් ලබා ගන්න මේ සාකච්ඡාව හේතු වුණා කියලා. ඒ වගේම ඔබට මඟ පෙන්වීම තිබෙනවා මේ සාකච්ඡා අවස්ථා තුනේදීම ඒ සාකච්ඡාවට පදනම් කරගත්ත සූත්‍ර නම් ඒවා තිබෙන්නේ මොන නිකාය ග්‍රන්ථයේද වගේ විස්තර ඉදිරිපත් කළා අපේ ආනන්ද හාමුදුරුවෝ. ඒ නිසා ඔබට අවස්ථාව තියෙනවා ඒවා තමන්ම කියවමින් මේ සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් ලබා ගන්න. ඒ සමගම මේ සාකච්ඡාවේදී ඊටාම නිර්ලෝභීව නිදහස්ව මේ දැනුම බෙදා හදා ගනිමින් අපිව දැනුවත් කරන අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රධානාචාර්ය උඩුහාවර ආනන්ද හාමුදුරන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ දියවන්නා ඔය අසල කුඹුග්ගහදුවේ වල්පල රාහුල ආයතනයේ සිට අපි ඔබෙන් සමුගන්නවා. මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්න ස්වේච්ඡාවෙන් වැඩ කරන අපේ කණ්ඩායම සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ආනන්ද හාමුදුරුවෝ ඇතුළු මේ ආනන්ද හාමුදුරන්ට ස්තුතිවන්ත වෙමින් අපි එහෙමනම් ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දෙනාටම නිවීම, සැනසීම, සතුට පිරි කාලයක් ප්‍රාර්ථනා කරමි.